තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම අද දවසේහි පින් ඇති දායකත්වය දක්වනු ලබන්නේ චන්ද්‍රා ආර්යරත්න පින්වත් මැතිණිය සහ හර්ෂණ ආර්යරත්න පුතුණුවන් විසින් මේ පින්නතුන් ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ ඒ අවශ්‍ය කරන සෝලා පැනලය සවිකර ගැනීම සඳහාද විශේෂ දායකත්වයක් දක්වමින් ධර්මදේශනා දායකත්වයේ අද ධර්මින් කටයුතු කරනවා. ඒ වගේම අපිට බොහෝ අවස්ථාවල උපකාරක පින්නතුන් පිරිසක් හැටියට අරමුණු බවට පත්වන්නේ මීට වසර 16කට පෙර ආතුව අප අතරින් සමුගත් ඩී.එම්. ආර්යරත්න තම ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට දරුවන්ගේ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සසර ගමන සුගතිගාමී වී ඉක්මන් භවයකදීම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා සද්ධර්ම ඇසුර ලැබිලා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන එකම ප්‍රාර්ථනාව ඒ ඩී.එම්. ආර්යරත්න ඒ ආදරණීය පියාණන්ට ඒ ආකාරයෙන්ම සසර සැපයක්ම වේවා කියලා අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ඒ වගේම අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ශාසනික කටයුතු කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් සද්ධර්ම අවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා යන අදහසින් යුක්තව අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ චන්ද්‍රා ආර්යරත්න පින්වත් මැතිණිය සහ හර්ෂණ ආර්යරත්න පුතුණුවන් විසින් ඒ හැම දෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. සාදු සාදු. 2022 වසරේ 7 වෙනි මාසේ 3 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණති වාසනාවන්ත පින්වත්නි, යෝ ධම්මං පස්සති සෝමං පස්සති. බුදුන් දකින්නට නම් ධර්මයේ දකින්නය කියන අනුශාසනයයි උපදේශයයි බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීලා තියෙන උපදේශය. ගම්බීරෝ අයන් ධම්මෝ පණ්ඩිත වේදනීයෝ.
නුවණැත්තන් විසින්ම අවබෝධ කරගන්නා වූ ධමක්යමය. පඬිත වේදනීයෝ පඬිවරුන් විසින්ම තේරුම් ගන්න ධමක්යමය කියන දේද බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා තියෙනවා. ඉතින් උපන්නා වූ ජීවිතේ ඊටාම කෙටි අපි කාටත්. අපි මේ සියලු දෙනාම මේ සියවසේ මේ යන අය. මොන ආගමක හිටියත් මොන තරාතිරමක සිටියත් මොන වයසක සිටියත් මේ සියවස ඇතුළතදී ඒ කියන්නේ 2100 කියන කැලෙන්ඩරයක් බිත්තිය ගහගෙන ඒකේ දින ගණන් කරන අය නෙමෙයි. මම මෙතෙන්ට ඇවිල්ලා 2100 වසරේ පළවෙනි මාසේ 5 වෙනිදා කියලා කියන්නේ. ඔබ අහන්නෙත් නැහැ. ඉතින් ඒකෙන් අපි තේරුම් කරගන්න ඕන අපි සීල දෙනාම මේ සියවස ඇතුළතදී අපි සමුගෙන යන අය කියලා. දැන් එහෙම කල්පනා කරාම ඒක තමයි මරණානුස්සති භාවනාව කියන්නේ. මම වෙනම මරණානුස්සති භාවනාවක් කියලා දෙන්නේ නැහැ. දේශනාව තුළම ඒක මෙනෙහි කළාම ඒකයි ධර්මයේ මෙනෙහි කරන්න කියලා කියන්නේ හිතට ගන්න කියලා කියන්නේ මරණානුස්සති භාවනාවක්. එහෙම හිතුවාම පින්නතුනේ මේ මොහොතේ අපේ හිතවල තියෙන එක එක කැළඹීම් තියෙනවනේ. රට පිළිබඳව, දේශපාලන පිළිබඳව, ඒ වගේම පුජ්‍යල පොන්තර පිළිබඳව එහෙම එක එක හිතේ කැළඹීම් තියෙනවා. ඒ ඔක්කොම නැතුව යනවා. කොහොම හිතුවාමද අපි 2100 පළවෙනි මාසේ 5 වෙනිදා බනහන්නේ නැහැ කියලා හිතුවාම ඊට පස්සේ ඉතින් අපේ පින්නතුන් කියනවා නම් තමයි හඳුන 2100 නෙවෙයි 2055 වෙනි මාසේ ආ ගන්නවත් පුළුවන් වේද කියලා ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක අපි හිතට ගන්න ඕන. අපි නිරන්තරයෙන්ම මරණයෙන් එහා ඉඳගෙන මෙහා බලනවා නම් අපිට පක්ෂ පාට ભેද ආගම් කෝන්ත්‍ර නැතුව බලන්න පුළුවන්. ඒ එකක්වත් වැඩක් නැහැ. අපි බලන්න ඕන මේ හිතේ ප්‍රශ්නේ. අර ඔක්කොම භෞතික ප්‍රශ්න. දැන් සිද්ධාර්ථ උත්තමයන්න් වහන්සේ භෞතික ප්‍රශ්න විසඳ හිටියේ නෑ. හිතේ ප්‍රශ්න විසඳ ගන්න වනගත වුණාද නැද්ද? අන්න හරි. එහෙනම් අපිත් මොන වගේ පිරිසක්ද? අන්න සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වගේ පිරිසක් අපිත් කැලේකට නොගියට මේකත් ශුන්‍යාගාරගතව. ශූන්‍යාගාරයකට ඇවිල්ලා අපේ ආධ්‍යාත්මය පිළිබඳව අපි හොයා බලන්න, පරේක්ෂණය කරන්න පෙළඹිලා ඉන්නවා. එහෙනම් අපි අර බාහිරින් තියෙන කහල ගොඩවල් ටික ඔක්කොම විසි කරලා දාලා හොඳ පවිත්‍ර මනසකේ තමයි පිරිසුදු මනසකින් තමයි මෙතන ඉන්න ඕන. පුරෝගන යන්න නම් අපි empty bottle එකක් අරන් එන්න ඕනනේ. ඒ වගේ තමයි අපේ හිතත් සීරෝ කරගෙන එන්න ඕන. බෝතලේ පුරෝගන එන්න එපා කිසි දෙයක්. ඒ වගේම පුරෝගන යන්නත් එපා කිසි දෙයක්. අර empty bottle එකක් වගේ තමන් ඉන්න ඕන බොහෝම නිදහස්ව සැහැල්ලුවෙන්. සමාජයේ ගොඩාක් ප්‍රචලිත මේ දෙයක් තියෙනවා මේ එක්තරා ගාථාවක්. ඒකට කියන්නේ මහා මුද්‍රා ගීතය කියලා. මේක හරි ජනප්‍රියයි, ගොඩාක් දෙනෙක් ශ්‍රවණය කරනවා. ඉතින් මට අදහසක් ඇති වුණා ඒ ගීතයේ කොටස් පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න කියලා. ඒක හරි ඇත්තෙන්ම හරි ගැඹුරු දහමක්. ඒ වගේම සෙන් දහමෙන් ටිබෙට් දහමෙන් ඒ ආශ්‍රිතව නිර්මාණය වෙච්ච දෙයක්. ඉතින් ඒකේ ලොකු අරුතක් තියෙනවා. අපේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අර නිදහස් මනසකින් බැලුවොත් එහෙම ඒක අවබෝධ කරගන්න තියෙන දෙයක්, පිළිගන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක ඇහුවා, එතන මේක අවසන් කරන්න ඕන. අපි කරන්න ඕන අපේ හිත සංසුන් කර ගැනීම. හිත සංසුන් කර ගැනීමයි කරන්න ඕන. එහෙම නැතිව ඒකේ වෙන දෙයක් නැහැ. මේ නිසා
ඒක කිසිම පැත්තකට පහර දීමක් නැහැ. හැම දෙයකම ස්වභාවය කියා දීමක් වගේ දෙයක් තියෙනවා කියන එකයි මගේ අදහස, මගේ දැක්ම. අපි බලමු ඒක ටිකෙන් ටික අපි ශ්‍රවණය කරමින් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුණුත් කැමති වෙයි නේද? හොඳයි බලමු. මහා මුද්‍රාව. මොකද මේ මහා මුද්‍රාව කියන්නේ? මේ ලෝකේ තියෙනවා එක එක ඉලක්කයන් කරා ගමන් කරනවා. ඒ වගේම යම් යම් දේවල් අරමුණු කරගෙන භාවනා කරන හැම ගුණයක් තියෙනවා. මේ මහා මුද්‍රාව කියන එකෙන් අදහස් වෙනවා ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම අරමුණු කර ගැනීම, සිත් යොමා ගැනීම කියන වගේ අදහසක් තියෙනවා. තවත් විදිහකින් කියතොත් අපිට තේරෙන විදිහකින් කියතොත් මේ මහා මුද්‍රාව කියලා කියන්නේ නිර්වාණ ස්වභාවයට, නිවන් ස්වභාවයට තමයි මහා මුද්‍රාව කියන්නේ. ඒ මුද්‍රාවක් කියලා කියන එකෙන් අපි අදහස් කරලා දැන් සමහරලාට අපි පින්නතුන් දන්නවා අර මුද්‍රා තියෙනවා කියලා සීල් එක තියෙන එකටත් කියනවා මුද්‍රා තියෙනවා. ඒත් මහා මුද්‍රාව කියන අරමුණ කියන එක වචනේ භාවිතා කරලා ඒ වචනය නැවතත් සංශෝධනාත්මකව ඉදිරිපත් කරනවා. මහා මුද්‍රාව සියලු සංකේත වචන වලින් ඔබට ගියා වූ දෙයක්. ඔබට ගියා වූ එකකි. සංකේත දැන් මහා මුද්‍රාව කියන වචනයක් පාවිච්චි කරා. මුද්‍රාව කියන්නේ යම්කිසි මුද්‍රාවක්, සංකේතයක්. ඒ සංකේතය නැවත ඊළඟ වචනේ නිස්ප්‍රභා කරලා නැති කරලා කියනවා සංකේත හා වචන වලින් ඔබට ගියා වූ දෙයක්. මහා මුද්‍රාව කියන්නේ වචනයක්. මහා මුද්‍රාව නිර්වාණය කියලා කිව්වත් යම්කිසි සංකේතයක් අපේ ඔළුවට නිර්මිත වෙනවා. ඒක නැවත කපා හරිනවා ඊළඟ වචනේ. පළවෙනි වචනේ ගැබ්බෙන අරුත වඩා දීප්තිමත් කරලා දෙනවා ඊළඟ වචන දෙකෙන්. ඒ තමයි සංකේත හා වචන වලින් ඔබට ගියා වූ දෙයක්. ඉතින් අපේ ධර්ම දේශනා කරන පින්නතුන්ට මේක අමෝතු දෙයක් නෙමෙයි. මේක හොඳට තේරෙනවා. මොකද්ද මේ සංකේත හා වචන වලින් ඔබට ගියා වූ දෙයක්? එහෙනම් අරමුණු කරගෙන ප්‍රාර්ථනා කරගෙන පොදි බැඳගෙන ගොඩ ගහගෙන ඉන්න තැනක් නෙමෙයි මේ මහා මුද්‍රාව කියලා කියන්නේ. මේ ලෝකේ ඉක්ම වූ ලෝකෝත්තර දෙයක් කියන එක දහමට ගලපලා අපේ ධර්මීය වචන වලින් කියද්දී ඔන්න අපිට තේරෙන කාරණයක් බවට පත් වෙනවා. අපි නිරන්තරයෙන්ම මේ දේශනාවන් වල අපේ පින්නතුන්ට කියලා දුන්නා වචන වලින් ඔබට කියා වූ දෙයක්. මේ වචන බොරු. වචන කියන්නේ බොරු.
දැන් බොරු කියන එකට රිද්ම් එකක් අපේ කනේ හදාගත්ත මොලේ හදාගත්ත. මම බොරු කියන ශබ්දය බොරු 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 කියන ශබ්දයක් කරනකොට පින්නතුන්ට බොරු කියන විඥානය අවදි වෙනවා. ඉතින් අපි හදාගත්ත බොරුව අපිම මාරු කරගන්නවා. ඉතින් නොකාක්වත් දන්නේ නැති මිනිස්සෙක් කෙනෙක් කියන්නේ මොකක්ද දන්නේ නැති කෙනෙක් විදේශ රටක මිනිස්සෙක් කෙනා අපේ භාෂාව ගැන මුකුත්ම දන්නේ නැති. අපි බොරු කියන වචනේ ශබ්ද කරනවා. ඒ මිනිස්සයා මොනවද බොරු කියන්නේ? බොරු කියන්නේ මොනවද කියලා අහනවද නැද්ද? අහනව නෑ. එයාගේ ඔළුවේ අවදි වෙන්නේ විඥානයක් හැදෙන්නේ බොරු කියන්නේ මොකද්ද කියලා. එයාටත් ඉතින් අපි කියලා දෙනවා බොරු කියන්නේ මේකයි කියලා එයාගේ භාෂාවෙන්. අන්න එදා ඉඳලා එයාත් දැනගන්නවා බොරු කියන්නේ මේකට. එහෙනම් සම්මුති වචන සත්‍යං ඒක ලෝක සම්මත කාරණයක්. පරමත්ත වචනං සත්‍යං ධම්මානං තත්ත ලක්කන. පරමාර්ථ වචනයකුත් තියෙනවා සම්මුති වචනයකුත් කියනවා දෙකක් තියෙනවා. ඒ නිසා ඔය ගොඩාක් වෙලාවට අපිත් එක්ක උරණ වෙන්නේ පරමාර්ථ වචන සම්මුතියෙන් ගලපා බැලීම නිසා. පරමාර්ථ ස්වરૂපයේ පරමාර්ථ ස්වરૂපයෙන්ද සම්මුති වචන සම්මුති ස්වરૂපයෙන්ද තේරුම් ගන්න මතක තියාගන්න ඕන. දැන් අපි මේ කතා කරන්නේ පරමාර්ථ ස්වરૂප හැම විටම. මේක සම්මුතියට ගලපලා බලන්න එපා. ඉතින් මේක මහා නුවණැති අයට තියෙන දහමක් කියන්නේ ඕකයි. පඬිත වේදිනියෝ කියන්නේ ඒකයි. ගොඩාක් නුවණ වෙහෙසවලා තේරුම් කරලා අවුල් ලියා ගන්න ඕන දෙයක්. වචන හා සංකේත ඉක්ම වූ මේ දේ තේරුම් කර ගැනීම ඊටාම අපහසු කාරණයක්. ඊටාම භක්තිමත්ව කියන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව. ඕනෑකමකින් යුක්තව බලවත් ඕනෑකමක් තේරෙන්න ඕන. මේක තේරුම් ගන්න හරිය අපහසු මේ මීටියාම අර ඉබේ තේරෙනකන් වගේ ඉන්න අයට කවදාවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහනේ. ගොඩාකට තේරුම් කළා දෙන්න ඕන පොඩි ළමයින්ට වගේ. මේ රටේ ඉන්න ප්‍රසිද්ධ දේශකයන්න් වහන්සේ කෙනෙකුත් කියනවා මම මුල් කාලේ මේ ඇත්තන්ට අභිධර්මයේ කියලා දුන්නා බොහොම ගැඹුරෙන් මට පස්සේ තේරුණා මේ ඇත්තන්ට මෙහෙම කිව්වට මේක තේරෙන්නේ පුංචි ළමයින්ට කියනවා වගේ කියන්න ඕනේ කියලා. අනේ උන්වහන්සේ කවි කියනවා සින්දු කියනවා ඒගොල්ලන්ට ඉතින් එක එක චෛත්‍ය හදන්න දෙනවා මල් පෙරහැරවල් කලගෙඩි පෙරහැරවල් අරගෙන පස්සෙන් ඉතින් වටේට යන්න දෙනවා බලතුරු පූජා කරන්න දෙනවා. දැන් ඒ වගේ දේවල් තමයි දෙන්නේ. ඇයි හේතුව? ගැඹුරු බුද්ධියක් නැති සමාජයක් කියලා උන්වහන්සේ තේරුම් ගත්ත නිසා. මිල මුදල් තියෙනවා, ධන සම්පත් තියෙනවා, වේදම් කරන්න පුළුවන්. නමුත් බලවත් ඕනෑකමකින් දෙයක් ගවේෂණය කරන බුද්ධියක් නැති මිනිස්සු ඉන්නේ කියලා තේරුම් ගත්ත නිසා සම්මුති සම්ප්‍රදාය. ඒ නිසා මේ සම්ප්‍රදායේ ඉල්ලන දේ මේ දෙන්න පුළුවන් කමක් නැහැ. සම්ප්‍රදායේ ඉල්ලන දේ දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම දුන්නොත් ඒක පව්. ඉතින් මේ සම්ප්‍රදායට වඩා ඉහළ පවතින දෙයක් ඒකට සුළු පිරිසයි ඉන්නේ. ඊටාම සුළු පිරිසයි ඉන්නේ. ඒ පිරිසට දෙන දෙයක්. ඒ නිසා බලවත් ශ්‍රද්ධාවෙන් සහ ඕනෑකමින් ඉදිරි වචන ටික අපිට අහන්න සිද්ධ වෙනවා. මොකද තේරුම් ගන්න. හොඳ සම්මර්ෂණ ඥානයකින් බුද්ධියකින් අහන්න වෙනවා. මහා මුද්‍රාව කියන වචනයම ආයි එනවා තව වචන ස්වරූපයකින් එලි දක්වනවා.
කැසක් තියෙනවා වතුර බොන්න නැත්තම් පිටිපසින් ඉන්න මේ මහා මුද්‍රාව කියන එක තව වචනයකින් පැහැදිලි කරනවා. මොකද ශුන්‍යතාවය කියන වචනය ගෙනල්ලා දක්වනවා. ශුන්‍යතාවය කියන වචනේ පැහැදිලි කරලා දෙනවා. ශුන්‍යතාවයට කිසිවක ආධාරයක් අවශ්‍ය නැත. බලන්න පුදුම ගැඹීර දෙයක් නේ. අපිනතුන මොකද හිතෙන්නේ මේ වචනේ කිව්වහම? ශුන්‍යතාවයට කිසිම ආධාරයක් අවශ්‍ය නැත. මේක තේරුම් ගන්න මහන්සි වෙන්න. දැන් මේක කියලා දෙනවට වඩා තමන්ගේ ඇඟ හැදෙන්නේ මේ වැඩේ තමන් කරනකොටනේ අත්දැකීම ඉන්නේ. ආධාරකයක් කියලා කියන්නේ මේ ලෝකෙ මේ හැම දෙයක්ම තියෙන ආධාරකයක් මත. දැන් මේ මගේ ශරීරේ මම පිළිවෙල ඉන්නේ පුටුව උඩ. එතකොට පුටුව ආධාර කරගෙන තමයි මම මෙතන ඉන්නේ. ඔබත් එහෙමයි. මේ ශරීරය පවතින්නේ අනේ කාගේවත් ආධාරයකින් නෙමෙයි අපි දැන් ජීවත් වෙන්නේ අපේම දුක් මහන්සි කියලා කිව්වට හුස්ම ආධාරයෙන් ඔක්සිජන් වල තියෙන ආධාරයෙන්ද නැද්ද? ආධාරයෙන්. හිරුගේ ආධාරයෙන්. ඉතින් කියන්න ගියොත් ඔක්කොම ආධාර තමයිනේ. ඔක්කොම සහන ආධාර. සියල්ලම සහන ආධාර. ඔක්කොගෙම සහන ආධාර වලින් තමයි ජීවත් වෙන්නේ. ආධාර වලින් ජීවත් වෙන්නේ. ඉස්සෙල්ලා යන්න එතනින් ඒක කඩලා තේරුම් ගන්න ඕන. මොනවද මේ ආධාර කියන්නේ කියලා. ඒකට මහ පොළොව පවතින්නේ ආධාරයෙන්. සඳේ ආධාරය තිබුණ නැත්නම් මහා පෘථුවිය සඳ නැති වුණා කියලා හිතන්නකෝ. ලෝක බෝලේ එක එක පැති වලට කරගෙන පටන් ගන්නවා. තේරෙනා නේද? විද්‍යාඥයෝ කියනවා නිකම්වත් හඳ නැති වුණා නම් එහෙම මොකද වෙන්නේ? මෙහෙමත් කරගෙනවා මෙහෙමත් කරගෙනවා මෙහෙමත් කරගෙනවා නේද? එහෙම කරගුණා නම් එහෙම අපිට ඉන්න බෑ. මේක එක රටාවකට කරගෙන නිසා ඒ ආධාරය නිසා ඊට පස්සේ අපි දෙදෙනාම ආධාරයේ සූර්යයාට තියෙනවා. ඊට පස්සේ හිරුට විතරයි එතනින් එහා මුකුත් ආධාර නැහැ. නෑ ඒ හිරු තව ගොඩාක් දේවල් වලට ආධාරයි. ඒ හිරු ලොකු ගැලැක්සිස් වලට ආධාරයි. මෙහෙම විශ්වයේ එකම සංස්කාරක ආධාර ගොඩක් තියෙන්නේ. හැමදේම ආධාරකයකින් පවතින්නේ. හැමදේම ආධාරකයෙන් පවතින්නේ. රූපය ඇස ආධාර කරගෙන, ශබ්දය කන ආධාර කරගෙන, ගන්ධය නාසය ආධාර කරගෙන, නාසය අර කියන දේවල් බොහෝ දේ ආධාර කරගෙන, ගහකොළ හිරු එළිය ආධාර කරගෙන, මහ පොළොවේ පොහොර ආධාර කරගෙන. දැන් මෙහෙමනම් මේ ලෝකේ පවතින හැම දෙයක්ම තව දෙයක ආධාරයකින් පවතිනක්ද නැද්ද? පවතිනක්. ඒතකොට හාමුදුරුවෝ විතරක් නෙමෙයි අනුන්ගේ ආධාරයෙන් ජීවත් වෙන්නේ. ඔක මේ ලෝකේ පවතින හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ දෙමෝපියන්ගේ ආධාරයෙන් හරි, රස්සාවේ ආධාරයෙන් හරි, මොනවා හරි ව්‍යාපාරික ආධාරයකින් හරි, කස්ටමර්ස්ලාගේ තියෙන ආධාරයෙන් හරි තමයි ජීවත් වෙන්නේ. කවුරුත් ආධාර තමයි ජීවත් වෙන්නේ. ආධාරයකින් තොරව ජීවත් වෙන්න කෙනෙක් නැහැ. ඒත් ශුන්‍යතාවයේ කිසිම ආධාරයක තුලින් පිහිටන්නේ නැහැලු. අර මහා මුද්‍රාව කියපු වචනේදී මෙතන භාවිතා කරපු වචනය තමයි ශුන්‍යතාවය කියන වචනයක් පාවිච්චි කරා. ඒ ශුන්‍යතාවය කියන එක තමයි තියෙන්නේ නිර්වාණය කියන තැන තියෙන එකම ශුන්‍යතාවය. ඔය ශුන්‍යතාවය ගැන කතා කරද්දී මට ලොකු අත්දැකීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ලෝකෙම කතා කරන ශුන්‍යතාවය නෙමෙයි මේ ඇත්තෙම මේ කතා කරන ශුන්‍යතාවය වෙනස්. ඒ කියන්නේ ලෝකේ මිනිස්සු වටහාගත්ත ශුන්‍යතාවයක් තියෙනවා. ලෝකේ මිනිසුන් හඳුනන්නේ නැති
ශුන්‍යතාවයක් තියෙනවා. මොකද්ද කියලා දන්නවද පින්නතුනේ ඒක? ඒවා තමයි බරපතල දේවල්. ඉතින් මේ සමාජයෙන් අපි දොස් බැනුම් අහගෙන හරි විකෘති කරනවා. ඔන්න රහත් වගේ පෙන්වන්න හදනවා. ඔන්න රඟපානවා. ඔය ඔක්කොම අහගෙන මේවා ඉතින් කියලා තියෙනවා. කවුරු හරි ඔළුවක් තියෙන මිනිස්සෙක් බිහි වෙච්ච දවසක මෙතන හරි කවදක හරි අන්තර්ජාලයෙන් ඇහෙන තැනකදී හරි මිනිස්සයා මේකෙන් අවදි වෙයි කියලා ඒ මිනිස්සයා වෙනුවෙන් අනුකම්පාවෙන් අඥාන සමාජයකට නෙමෙයිනේ මේ කතා කරන්නේ අතිශය පඬිත සමාජයකට පවණක් මුණ ගැහිවා කියන අදහසින් තමයි මේ අතහරින්නේ මේ දේවල්. මොකද්ද මේ සුවිශේෂී ශුන්‍යතාවය? මට ওই ශුන්‍යතාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබුණා. මම ඇත්තෙන්ම මේ රටේ ඒ ප්‍රශ්නේ අහන්න ගියේ මේ රටේ ඉන්න ගිහි ඇඳුමකින් ඉන්න මිනිස්සෙක් ළඟට. ඒ මිනිස්සයා තාම ශ්‍රේෂ්ඨයි. දැන් ජීවිතුන් අතර නැහැ. ඉන්නකම් බැන්නා. මේ මිනිස්සයාට ඇයි එහෙම බැන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි වචන පටලවාගෙන වැරදි විදියට තේරුම් අරගෙන නිග්‍රහ කිරීමක් බැඳවැදීමක් කරේ. මම මේ රටේ ඉන්න හැම ගිහියෙක් ළඟටම ස්ත්‍රී පුරුෂයෝ ළඟටම හාමුදුරුවෝ ළඟටම හැම ආරණ්‍යයකම මම ගිහිල්ලා තියෙනවා. ඒක පුජ්‍යලයකට කොටු කරන්න එපා මාව. ඒ නිසා මම ගවේෂකයෙක් හැටියට මම හැම මිනිස්සෙක් ළඟටම ගියා. එයා තමයි සුප්‍රසිද්ධ සිරිවර්ධන කියන මහත්මයා. අර බුදු වුණා කියලා මේ මිනිස්සෙට ගැහුවේ. මම බුදුන් කිව්ව ගමන් ගිහිල්ලා ගැහුවා. ඒ කියන්නේ බුදුන් අඳුරන්නේ නැති නිසානේ. බුදුන් අඳුරනවා නම් ඒ මිනිස්සෙට එහෙම කරන්නේ නැහනේ. ඒ ඔක්කොම ඈත ඉඳලා පරණ විදියට හරි දුර්වල විදියට වටහාගෙන කරන ලද අපරාධ. ඒ මිනිස්සයාට ගිහිල්ලා මම කිව්වා නිර්වාණය කියන්නේ මොකක්ද? මම කිව්වා ශුන්‍යයි. ඊට පස්සේ කිව්වා ඔබ වහන්සේ ඒ ශුන්‍යයි කියන තැන ශුන්‍යතාවේ නැහැ කිව්වා. මම කිව්වා නෑ මම ශුන්‍යතාවයේ තුලම පිහිටයි කියන්නේ. දැන් මම මහා ගම්මට්ටානාචාර්යනේ. මාත් අතාරින්නේ නෑ. ගේමටම තමයි යන්නේ. මම ලොකු කෙනානේ. ඒකට මම ගිහලා කියනවා නෑ මම ශුන්‍යතාවයටම තමයි ශුන්‍යතාවය කියන්නේ කියලා කිව්වා. එයා කිව්වා නෑ මම නියම ශුන්‍යතාවයේ පිහිටලා තමයි නිර්වාණය ශුන්‍යයි කියලා මමත් කියන්නේ කිව්වා. ඊට පස්සේ මට එයා තමයි ඇත්තෙන්ම කියලා දුන්නේ. මෙහෙම පුටු දෙකක් පෙන්නලා මගෙන් අහුව ප්‍රශ්නයක්. අර පුටුවේ කකුල් හතර අතර තියෙන අවකාශයයි අනිත් පුටුවේ තියෙන කකුල් හතර අතර තියෙන අවකාශයයි දෙකක්ද එකක්ද? දැන් මං මීට පෙර කියපු ඒවා මතක් වෙලා අනිවාර්යෙන් ඔකට උත්තරේ හොයාගන්න අයත් ඇති. ඒක වැඩක් නෑ. ඒක පුස්සක්. තමන්ම තේරුම් අරගෙන කියන්න උත්තරේ මොකද්ද? දෙකක්ද එකක්ද? මේ පුටු කකුල් හතර අතර තියෙන අවකාශයයි අර පුටු කකුල් හතර අතර තියෙන අවකාශයයි දෙකක්ද එකක්ද? හිස් බවනේ ශූන්‍ය බවනේ තියෙන්නේ නේ. ඒ අවකාශය කියලා කියන්නේ ඒක එතන තියෙන ශූන්‍ය බව. ඒක තමයි ප්‍රශ්නේ. මේ කතාව මීට කලින් දේශනා අහපු අයට මතක් වෙනවා ඇති. මතකයි නේද? ඔව් ඒක මතකයි. මතක නැති අය මෙතනම හිතලා බලන්න උත්තරයක් දෙන්න බලන්න. මොකක්ද උත්තරේ? එකයි. තව දෙකයි කියන අය නැහැ. එකයි. ඉතින් මමත් ඔය උත්තරේම ලබා දුන්නා. මොකද්ද කිව්වේ? එකයි කියලා.
මමත් ලබා දුන්නේ ඔය උත්තරේ එකයි කියලා. හැබැයි ඉතින් අර උග්ගටිතඥ භාවය කියන්නේ මම අන්න ඒකයි. වැරදුනොත් ටක් ගාලා ඒක මිනිස්සෙක් කියන්න කලින්ම තේරුම් ගන්නවා. ඊට පස්සේ එතුමන් කරේ ඒ සිරිවර්ධන කියන මේ මහත්මයා කරේ ඒ උතුම් මිනිසයා hina වෙනවා. ඒ කියන්නේ මුකුළු hinaවක් තියෙන මිනිසෙකගේ. හරි hina වෙවි කතා කරපො හොඳ හදවතක් තිබුණු මිනිසෙක්. ඔය ඇති ඉන්න මිනිස්සයෝ එක එක කේලම් වලට තමයි වෛර කරේ. hina වුණා මෙහෙම මුකුළු hinaවක් කොහොම කරලා hina වෙනවා. hina වෙලා මගේ දිහා බලනකොට මං ඔළුව වැනුවා. එවනම් මම දකින ශුන්‍යතාවය ශූන්‍ය නෑ කියලා මට ඔප්පු වුණා. මන් දුන්න උත්තරේ තමයි මේ පුටු කකුල් හතරයි මේ පුටු කකුල් හතරයි අතර දැන් බලන්න ඔය වගේ ප්‍රශ්නයක් විසඳ ගන්න මේ රටේ මොනම අග්ගමහා පඬිත කෙනෙක්වත් හිටියේ නෑ. කියලා දෙන්නෙත් නෑ. කියන්න හැකියාවකුත් නෑ. මං අහලා තියෙනවනේ ඕනතරම් ප්‍රශ්න සම්මුති පරමාර්ථ කියන්නේ මොකද්ද කියලාවත් කියලා දෙන්න පුළුවන් මේ සිවුරු දරාගත්තයි හිටියේ නෑ සමහරලාට. ඉතින් මේ මිනිස්සයා මොනතරම් ගැඹුරු බුද්ධියකින් යුක්තව ලස්සනට උත්තර දුන්නද දැන් මරුණට පස්සේ හරිය නිග්‍රහ කරන්න එපා කීර්ති ප්‍රශංසා ගන්න මේ කටයුතු කළා කියලා. ඉතින් ඒ නිසා මේ මිනිස්සයාගේ hina වෙනකොට මම කිව්වා හරි. මොකද්ද හරි? මං හිතන ශූන්‍යතාවය මං දකින අවකාශය තුල ශූන්‍ය නෑ. ශූන්‍ය නෑ කියලා මම තේරුම් ගත්තා. ඒකට දැන් මට ඔන්න අවදියක් තියෙනවා රයිට් මං තේරුම් ගත්ත දේ වැරදි. මම ශූන්‍යතාවයයි කියලා මේ ලෝකේ තේරුම් ගත්තේ මොකද්ද? මොකද්ද තේරුම් ගන්න තියෙන්නේ? ශූන්‍යතාවයක් නෙමෙයි. අපි ඒකකයකට ශූන්‍යතාවයයි කියන්න බෑනේ. දැන් ඉලක්කම් වලින් එක කියන එක සංකේත වෙලා තියෙද්දි ගාණක් නෙමෙයි කියලා එක කියන්න බෑනේ. ඒක ගාණක් නෙනේ. රුපියලයි කියන්නේ රුපියල් 1යි කියන්නේ ගාණක්. සත 1යි කියන්නේ ගාණක්. එතකොට එකක් තියෙන තැන ශූන්‍යතාවය තියෙනවද? නෑ. එකක් ඇති තැන ශූන්‍යතාවය නෑ. එහෙමනම් අන්න එතනින් අපිට යනවා වචන හා සංකේත ඉක්ම වූ ස්වභාවයකට ගිහිල්ලා අපිට මේක තේරුම් ගන්න වෙනවද නැද්ද? ආන්න සිද්ධ වෙනවා. එහෙනම් 1යි 2යි 3යි නෙමෙයි. වචන හා සංකේත ඉක්ම වූ ස්වභාවයකින් අපිට තේරුම් ගන්න වෙනවා. ඉතින් මේක කියලා ඉවර වෙන්නේ ටිකක් හිතන්න ඉතුරු කරලා ඔබෙත් මොලේ පාද ගන්න ඉතුරු කරලා අපි ඊටු ටික ශ්‍රවණය කරමු. ඔන්න ඕකයි ශුන්‍යතාවයේ තියෙන සුවිශේෂත්වය. එතුමන්ට පින් කියන්න ඕනේ. එතුමා විශාල මෙහෙවරක් ලෝකෙට කරලා අප අතරින් සමුගන ගියා. මේ මහ පොළොවට බරක් නැති මිනිස්සෙක්. ඒ වගේ කාරණා කියලා දුන්නා. ඒක මට ජීවිතේ ලොකු පෙරලියක් ඇති කරන්න, ලොකු දර්ශනයක් හොයාගෙන යන්න හේතු වුණා. අපි පිළිගන්න ගියේ නෑ. අපි ගියේ සංවාද කරන්න. හැබැයි අපිට මොලයක් තියෙන නිසා සත්‍ය දැක දැක පා ගන්න බෑ. මට ප්‍රභාකරන් හරි වෙන්න පුළුවන්. හරි දෙයක් කිව්වොත් මං හරි දේ දැක දැක ප්‍රභාකරන් කියලා පා ගන්නෑ. උගේ හරි දේ හරි කියලා කියනවා. දැන් අපේ මිනිස්සු නම් ඒව නෙමෙයිනේ නේ. විපක්ෂ නම් ඉතින් පාක්ෂේ මොනවා කරත් වැරදීනේ. ඒ ගණේ ඉන්න එපා. ඒක කැත ගතියක්. කැත ගතියක්. ඒක තියාගන්න එපා. ඒක තුච්ච ගතියක්. ඒක තියාගන්න එපා. ඒක හිතෙන් ප්‍රහාණය කරන්න, දුරු කරන්න. හරි දෙයට ගරු කරන්න හැමතිස්සෙම සංවාදේ ඉන්න විදර්ශනාවේ ඉන්න හරි දේ මුණ ගැහුණාම ඒට වන්දනා කරන්න, ඒට ගරු කරන්න. ඒ පිළිගන්න ඕන. අන්න ඒගොල්ලන්ට කියන සත්‍යවාදී. කුමක් තුලද එයා ඉන්නේ? සත්‍ය තුල හැම විටම හිට ගන්නවා එයා. සත්‍ය තුල හැමතැනම ඉන්නවා. එයාට නුවණක් තියෙන්න ඕන. හැබැයි සත්‍ය තේරුම් ගන්න.
දැන් අපි තේරුම් ගත්ත කිසිවක් තුළ රඳා නොපවතිනා වූ දෙයක් කියලා. ඒකේ පුදුම ගැඹුරක් සහ පුදුම ලස්සනක් තියෙන ධර්ම කාරණයක්, පුදුම රසයක් තියෙනවා පින්වතුනි. ඒක මෙනෙහි කරද්දී කිසිම උත්සාහයක් නැතුව ලිහිල්ව හා සංසුන්ව සිටීමෙන් මේක අවබෝධ කරගත හැකියි කියලා ප්‍රකාශයක් විතර කතා කරනවා. දැන් අපි අහලා දෙන්නේ උත්සාහ කරන්න ඕන. තේරුණානේ? උත්සාහ කරන්න ඕන. නමුත් මේකදී අවබෝධ කරගන්න කියලා කියන්නේ කිසිදු උත්සාහයක් නැතිව කියලා. කොහෙද උත්සාහ කරන්න ඕන කියලා බුදුදහමේ තියෙන්නේ? ඇයි ආමඳුරෝනේ සම්මා වායාම කියලා තියෙන්නේ උත්සාහ කරන්න කියලානේ. බුද්ධාමේ කොයිබකවත් කියලා නෑ උත්සාහ කරන්න කියලා. සම්මා වායාම කියලා කියන්නේ උත්සාහ නොකිරීම. මම ඔය පින්නතුන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දීලා තියෙනවා. සම්මා දිට්ඨි කියන්නේ දිට්ඨි නොගැනීම. එතකොට සම්මා වාචා කියන්නේ වචනද? වචන නැති බව. එහෙනම් බුදුහාමුදුරුවෝ කොයිබකවත් වරද්දලා නෑ. කාටද වැරදුනේ? අනේ අපිට තේරුම් කරලා දීපු අයට වැරදුනා, තේරුම් ගත්ත අයට වැරදුනා. එහෙනම් මේ කියන දේ බෞද්ධ දහමෙන් පිට දෙයක් නෙමෙයි. මේ බෞද්ධ දහමෙන් ඉපදුණු නිර්වාණ දහම පටලවා ගත්ත Hindu දහමත් එක්ක තියෙන විකෘතිය අපි ඉතින් සදා වන්දනීයයි ශ්‍රී ලාංකිකයන්ට. ඒවට ද්වේෂ කරන්න එපා. ඒවත් එක්ක සතුටින් ජීවත් වෙන්න. ඒක සම්ප්‍රදායක්. සම්ප්‍රදාය පරමාර්ථ කරන්න ඕනේ. ඒකට අපි ගරු කරමු. මේක ඒ විදිහට අපි සිද්ධ කරමු. මං ගදරගමට ගියාම පූජා වට්ටි තියෙනවා. අනිත් අය පූජා වට්ටි අරන් යනවනම් මගේ අතට දුන්නොත් එකක් මාත්‍රෝ කරන් යනවා. ඒ කිල ගාන්ට අරන් ගහනවා. ඒක අදහලත් නැහැ. මට ඒක කිසි වෛරයක් නැහැ. යම් කිසි තැනක නළලි අලු ටිකක් ගෑවොත් ඕකත් ගාපු දෙන් කියලා ගන්නවා. එහෙම ගැටීමක් හදාගන්න එපා. හැම දෙයත් එක්කම බොහොම ආදරෙන් බලන්න, කරුණාවෙන් බලන්න. ඔය දලයි ලාමා හාමුදුරන් වහන්සේ මුස්ලිම් පල්ලි වලට ගියාම මුස්ලිම් තොප්පියත් ඔළුවේ දා ගන්නවා. තේරුණා නේද? ආදරෙන් බලනවා හැමදේම. ඔය Hindu චාරිත්‍ර වලට එහෙම උන්වහන්සේට ආරාධනා කරාම අර Hindu චාරිත්‍ර ඔක්කොමත් කරනවා. ඒවා සංස්කෘතික දේවල්. දර්ශනය ඔළුවේ තියාගන්න. ඒ හැම දෙයක් එක්කම කරුණාවෙන් බලලා ආදරෙන් බලලා. මේක පුදුම වැඩක් කියන්නේ. බෞද්ධ භාවය කියන්නේ නිකන් නිකාතර ගැටෙනවා. භාවනා සම්ප්‍රදාය අතර ගැටෙනවා. ගැටීමක් තියෙන මිනිස්සුෙකුට දර්ශනයක් තියෙනවද? දර්ශනයක් නෑ. ඉස්සෙල්ලම තියෙන්න ඕන දර්ශනයක් පහළ කරගන්න. හිතේ ආදරය නැත්තම් ශ්‍රද්ධාව, කරුණාව කියන එක තියෙන්න ඕන. ඒක හොඳට තියාගන්න. එතකොට කිසිදු උත්සාහයකින් තොරව ලිහිල්ව හා සැහැල්ලුවෙන් සිටීමෙන් මේ අවබෝධ කරගත හැකියි. දැන් මෙහෙම හිතලා කෙනෙක් මේක වරදවා වටහා ගන්නවා. වරදවා වටහා ගන්න ගිහිල්ලා එයා මෙහෙම ගිහිල්ලා නිකන් ඉන්නවා එහෙම. ඔන්න ඔකයි වෙන්නේ. ඊළඟට හරි ඉතින් අපි මිනිස්සු කුපිත වෙන එකත් හරි එයා ගන්න අර්ථයට අනුව මේකේ තියෙන අර්ථය හරියට වඩා අර්ථාන්විතව සිද්ධ වුණේ නැති වුණොත් එහෙම ඔහුගේ අර්ථයේ තියෙන දුර්වලතාවයට ඔහු ඒ ප්‍රතිචාර දක්වන්නේ. මොකද්ද මේ කියන්නේ? කම්ම නිරෝධාය සංවත්තති. ඒ බුදුබණ පදයෙන් සිද්ධ වෙන්නේ ලීල්වහා සැහැල්ලුවෙන් සිටීමෙන් බන්ධනයන්ගෙන් නිදහස් විය හැකි කියන වචනේම තමයි ඒක තියෙන්නේ. කර්මය කියන්නේ මොකද්ද? ක්‍රියාව, උත්සාහය.
උත්සාහයට කියන්නේ කර්මය. දැන් කර්මයක් කරන්න උත්සාහයක් ඕනේ නැද්ද? කර්මයක් තියෙන තැන උත්සාහය නැද්ද? තියෙනවනේ. කර්මයක් තියෙන තැන උත්සාහය තියෙනවා. උත්සාහයක් තියෙන තැන කර්මයක් තියෙනවා. කර්මකාරය. ආර්ය භාවයටපත් නොවු අයට ආර්ය භාවයේ සිටින උත්තමයෝ පාවිච්චි කරපු වචනයක් කර්මකාරය. එකෙන් නිර්වචනය වෙනවා අපේ භාෂාවේ අපේ වචනේ තියෙන දෙයක්. ඒක වෙන රටවල් වල නැහැ. එහෙනම් කර්ම නොකරන අය ඉඳලා තියෙනවා මේ රටේ. කර්ම නොකරන අය ඉඳලා තියෙනවා. කර්ම නොකරන අය ඉඳලා තියෙනවා. අපිට යම්කිසි වැඩපිළිවෙලක් මෙතන තියෙනවා. එහෙමනම් අපි නිකන් ඉන්න ඕන කියන එක අදහස් වෙන්නේ ලිහිල්ව සහ සියලු ක්‍රියාවන්ගෙන් නිදහස්ව සිටිනවා කියන එකෙන් අදහස් වෙන්නේ බොහොම ගැඹුරක්. එහෙමනම් අපි ළඟ තියෙන විශාල ක්‍රියාපද්ධතියක් තියෙනවා. මේ ක්‍රියාපද්ධතියෙන් එකින් එක අපි ගලවාගෙන කර්මයෙන් නිදහස් වෙනවා. හිත කර්මයක පැටලෙනවා. හැමතිස්සෙම පැටලි සාංශාරික කර්ම මේ ආත්ම භාවයේ කර්ම සකසමින් ජීවත් වෙන්නේ. ඉතින් ওই කර්ම වලින් පැටලිලා ඉන්නකෙන් නිදහස් වෙලා ආවට පස්සේ අවසාන කර්මෙත් නිදහස් කළාට පස්සේ එයාට ලැබෙනවා අන්න සියලු කර්ම වලින් නිදහස් වූ කම්ම නිරෝධ කියන උත්තරීතර භාවය. එතකොට සායනාස තවත් එකක් එනවනේ. කර්ම නිරෝධ කරනවා කියන එකත් කර්මයක් නේ. අන්න ඒකේ වටහා ගන්න ඕනේ. කර්ම නිරෝධ කරනවා කියන්නේ කර්මය. ඒ කර්ම නිරෝධ කරන්න ඕන කියලා මම කියනවා. ඊට පස්සේ කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒ කර්ම නිරෝධ කිරීම සඳහා අපි තව කර්මයක් කළ යුතුයි. ඔව්නේ. මම කියනවා ඒ කර්මය අයින් කරන්න ඕන. ඊට පස්සේ ආයි කියන්න පුළුවන් ආම්දුරනේ ඒ කර්මය අයින් කරන්න මම තව කර්මයක් කරන්න ඕන. ඔක නෙවෙයිද පින්නතුනේ අපිට සිද්ධ වෙන්නේ. එක කර්මයක් අයින් කරන තව කර්මයක් කරනවා. එක කර්මයක් අයින් කරන්න තව කර්මයක් කරනවා. තව කර්මයක් කරනවා. එක කර්මයක් අයින් කරනවා තව කර්මයක් අයින් කරනවා. ජීවිතේ යෝගනේ නේ. එක පීඩාවක් නැති කරගෙන තව පීඩාවක් ලං කර ගන්නවා. එක කර්මයක් නිසා තා කර්මයක්. එක කර්මයක් නිසා තා කර්මයක්. එක කර්මයක් නිසා තා කර්මයක්. හැබැයි මේ වචන හා සංකේත ඉක්ම වූ පුළුල් ගැඹුරු අර්ථයක් තියෙන දෙයක්. හුදෙක් ලිහිල්ව හා සැහැල්ලුවෙන් සිටීමෙන් මේ බන්ධනයන්ගෙන් නිදහස් විය හැකිය කියන වචනය ඊටාම සරලව තේරෙන ලද බොළඳ විදියට ගත්තොත් වැරදි අර්ථයක්ම වටහා ගන්න. වැරදි දෙයක්මයි ගන්න. ඒකෙන් අර මුලින් ගන්න එපා කියපු දේවල් මෙතෙන්දී එකතු කර ගන්නවා. දැන් මේ අපේ ගොඩාක් අයගේ දුර්වලතාවයක් නේ. අර මුලින් කියපු පද 4-5 අමතක කරලා තමයි මේ අවසානයකට නිරුත්ති සපයාගෙන තියෙන්නේ. ඒක වැරදි. අපි මුලින් අහලා දරාගත්ත සකසගත්ත සියලු ධර්මයට විනයට ගලපලා තමයි මේක අපි ගන්න ඕන. එහෙනම් මේ කියන ලද ලිහිල්ව හා සැහැල්ලුවෙන් සිටීමෙන් මේක අවබෝධ කරගත හැකි කියන එක ගත්තොත් වචන වලින් ගත්තොත් සංකේත වලින් ගත්තොත් වැරදි.
හැබැයි අපි තේරුම් කරගන්නවා දෘෂ්ටි එක අයින් කරන්න ඕන. වචන සංකල්ප අපි එකින් එක අයින් කරන්න ඕන. කර්මය එකින් එක අයින් කළා අවසාන කර්මයක් අයින් කරන්න ඕන. ඔය කර්මවල තියෙනෝනේ කර්ම පොදි ගහිලා අවසානයේ තියෙන ගරුක කර්ම කියලා ඒවා තියෙනෝනේ. මොනවද තියෙන්නේ? ඒකනේ චුති අවස්ථාවට එනවා කියලා කියන්නේ. නිවන් දකිද්දිත් එහෙමයි. ජීවිතයේ තියෙන ගරුක බන්ධනයක් එනවා. ගරුක බන්ධනයක් එනවා. ඒ තමයි ඔය කොච්චර අරයට සෙනෙහසයි මෙයාට සෙනෙහසයි අරයට ආදරේ මෙයාට ආදරේ කී හිටියට කවුද වැඩිම කාටද තමයි වැඩිම ආදරේ? තාමන්ට. ඔක ලස්සනට කිව්වේ කෝසල මල්ලිකාව. රජතුමා කාටද වැඩිම ආදරේ කියලා හොඳට බණ දහම් අහලා තියෙන අයනේ. ඉවසායනේ මං ආදරේ මටනේ වැඩි. මං ආදරේ මටයි. ඕක තමයි කියන්නේ ආත්ම සෙනෙහය. ඕකත් කර්මයක් තමයි. තමන්ට තමන් තියෙන ආදරේ කර්මයක්ද නැද්ද? ඒක තමයි කර්මය. තමන්ට තමන් තියෙන ආදරේ කර්මයක්. තේරුණාද? තමන්ට තමන් තියෙන ආදරය කර්මයක්. එහෙනම් අපිට ලිහිල්ව හා සංසුන්ව ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ ලිහිල්ව හා සංසුන්ව ඉන්න ඕනේ කියන කාරණේ අර නිකන් අපතේක් වගේ මේ ඉන්න එක ගැනට නිර්වචනය කරගත්තොත් සාපරාදී ක්‍රියාවක් ඒක. තේරුණා නේද? නිකම්ම මේ අපතේක් වගේ මේ ඉන්නවා කියලා හිතාගත්තොත් එහෙම ඒ දාමට කරන ලද සාපරාදී ක්‍රියාවක්. මේක හරි ගැඹුරු දෙයක්. ඔන්න ඕකයි මේක මෝඩයන්ට දෙන්නේ නැහැ කියලා කියන්නේ මේ සද්ධර්මය. ඒ තරම් බරපතල ක්‍රියාවක් නිසා, දහමක් නිසා. මෝඩෙක් මේක වරද්දලා අල්ලගත්ත ගම විනාශයි. එහෙනම් මේක හරියට තේරුම් ගමු අපි. ලස්සන දෙයක් පෙනුතුනි. ඔය පෙනුතුන් රාත්‍රියේ හස දිහා බලන් ඉන්නවා. දහවල හස දිහා බලාගෙන ඉන්නවා. ඒ මහා අත්දැකීම පිනුතුන්ට තේරෙන විදිය හොඳට මතක් කරගන්න. මම දන්නේ එහෙම කරලා දිනනවද කියලා ජීවිතය හස දිහා බලන්න ගොඩක් අයට වෙලාවක් නැහැ. හස දිහා බලාගෙන ඉන්න. මට තියෙන වෙනවම තැනක් මේ උඩු මහලේ තියෙනවා අහස දිහා බලන්නම තැනක් මං හදාගෙන තියෙනවා. ඒතර වහලක් ගහන්න පවා ඇහුවට මං කිව්වා එපා ගන්න එපා. ඒක මට තෙමෙනකොට තෙමෙන්නත් එතන තියෙන්න ඕන. අහස දිහා බලන්නත් තියෙන්න ඕන. මට විවෘතව මෙහෙම අහසත් එක්ක සම්බන්ධ වෙන්න තැනක් තියෙන්න ඕන වහලක් නැතුව. හැම ගෙදරකම තියෙනවා නම් හොඳයි එහෙම තැනක්. පිටෙන්නක් හරි කමන්නේ එළියේ. එහෙම තියෙන්න ඕන තැනක් අහස බලන්න. අහස දිහා බලන් ඉන්න ලොකු දාමක් කියලා. මේ අහස දිහා බලාගෙන හිටපු අත්දැකීම මතක් කරගන්න. මොනතරම් දුරස් මොනතරම් අතහැරීමකින් යුක්තවද යහස දිහා බලන්නේ. අහසේ පේන කිසිම තැනකට අපිට යන්න බෑ. හඳ පේනවා හඳට යන්න බෑ. තරු පේනවා තරු වලට යන්න බෑ. ඒවයි ලස්සන දකින්න. ඒ හැඩ දකින්න.
වලාකුළු පාවෙනවා අල්ලලා නතර කරන්න බෑ. නේ? ඒගොල්ලෝ මේ පාවෙලාම එනවා. එයාව අල්ලලා බඳින්නේ නැහැ. මේව බැඳ ගන්න බලන්නේ. ඒගොල්ලන්ට යන්න දෙනවා. ඒ යන එකම යන ස්වභාවයම ලස්සනක් කරගන්නවා. ඒකේ වලාකුළු පාවෙන ස්වභාවයම ඒක තමයි ලස්සන. ඒක තමයි අලංකාරය. ඒක අල්ලලා බැඳින්නේ අන්න ඒ උතුම් කාරණේ අන්නේ උතුම් උදාහරණය සිතට පෙරලලා දෙනවා මෙතෙන්දී. ඒ ආකාරයෙන් තමන්ගේ සිත දිහා බලන්න. ලිහිල්වහා සෑල්ලුවෙන් අර වගේ අතහැරීමෙන් බලන්න. ලිහිල්වහා සෑල්ලුවෙන් අතහැරීමෙන් බලන්න. ඒ වගේ අහස දිහා බලනවා වගේ. ඒ විදිහ මොනතරම් අලංකාරයක් ලස්සනක් පෙනේවිද කියන කතන්දරේ පටන් ගන්නවා අපි. මෙතෙන්දී බුද්ධත්වයේ කියලා වචනයක් පාවිච්චි කරනවා. එක තැනක මහා මුද්‍රාව කියලා පාවිච්චි වුණා. එක තැනක ශුන්්‍යතාවය කියලා පාවිච්චි වුණා. තව තැනක බුද්ධත්වයේ කියන වචනය ඔය භාවිතා වුණා. ඕවත් එක්ක පදපරමය හරි තදට මේව අල්ලගෙන ඉන්නවා. මේ එකම ස්වභාවයකට පරමාර්ථයේදී භාවිතා කරන ලද වචන තුනක්. දැන් මේකත් එක්කත් මාත් එක්ක ආගිව එකක් කරද්ද නැහැ. මු තුනම එකක් කියනවා. තුනක් කියන්න ඉඩ තියෙනව නේද? ඉතින් ඒක නිසා හරි භයානකයි తত্ত্বය. මොකද අඥාන සමාජයකට කාරණයක් පැහැදිලි කරනවා කියන්නේ හතුරන් නිර්මාණය කර ගැනීම. මෝඩයන්ට සත්‍ය පැහැදිලි කිරීම කියලා කියන්නේ හතුරෙක් නිර්මාණය කර ගැනීම. තේරෙන්නේ? හරි අමාරු වෙනක් හරි අමාරු වෙනක්. අපේ රට සුදු ජාතිකයෝ අල්ලගත් එක අසාධාරණයි කියලා මං ඉස්සර හිතාගෙන හිටියට දැන් මට හිතෙනවා සුද්දට පින් දෙන්න ඕන. මේ රට අල්ලගෙන ටික කාලයක් හරි පාලනය කරාට පින් දෙන්න ඕන සුද්දට. ඇයි මෙච්චරම මෝඩ ජනතාවක් හැන්ඩල් කරගත්තනේ මිනිස්සේ කාලයක්. ගොඩාක් වටිනවා ඒක. මෙච්චර උතුම් දහමක් තියෙනවා හැම තැනම වටේම මේ උත්තරීතර ධර්මයේ ගන්නෑ. ඒකම සාපයක්. හැම තැනම පයේ හැපි තියෙන පොත් ටික. හැම රාක්කයකම තියෙනවා මේ උතුම් මහා දර්ශනය, විශ්ව දර්ශනය, විශ්ව තරණය කරන ලද මහා දුර්ලභ පාරමී පුරාගෙන ඇවිල්ලා ලැබිය යුතු උතුංග වටිනා රත්නය තියෙනවා. අනේ පයේ හැපි තියෙනවා අන්දිව මේ මැනික ගන්නෙ නෑ. ඒක කිව්වොත් එහෙම ඒක කියන කෙනාට නිග්‍රහ කරනවා. පව්. එහෙමනම් මේ ආකාරයෙන් සිටිනකොට අර ආකාරයෙන් නොබැදීමේ ගුණය වඩ아가න යනකොට එහෙම නැත්නම් ඒකට අපි කියනවා අපේ වචන වලින් කියතොත් තේරෙන්න නිරෝධ ධම්ම. නිරෝධ කර යනවා අපි. මොනවද? දෘෂ්ටි, සංකල්ප, දැඩි භාවයන්, අපි තුල තියෙන උද්ධච්චකම්, මාන්නකම්, අවිද්‍යාව තියෙන. දැන් ඔය ඇත්තටම එක උදාහරණයක් කියන්නම්කෝ. හිතේ ගැටීම හට ගන්නවා. අපි කරන්න ඕන හිතේ ගැටීමත් එක්ක එකතු වෙන එක නෙමෙයි. එයාට මෛත්‍රී කරන්න උගන්වන්න ඕන. දැන් අපි හිතමුකෝ මේ මොහොතේ කට්ටියනම තරහක් ඇති වෙනවා කියලා මහින්ද රාජපක්ෂත් එක්ක ඇතුලෙන් එනවා තරහ. තරහ එනකොටම හිතන්න ඕන මහින්ද රාජපක්ෂ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.
දැන් ඉතින් කියයිද දන්නේ නැහැ කියලා ඕක ගැන නම් කතා කරන්නේ නැතුව වෙන ඕන දෙයක් ගැන කතා කරන්නේ කියලා. ඒක තමයි කරන්න ඕන. දැන් මට දවසක් මට මතකයි කවුරු හරි ඔය අපේ ලෙඩ වෙච්ච හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් මේ වමනේ කළා. වමනයක් ගියා. ශාල වමනයක්. දීපු කෙනෙක් හරි කොයි බාරි තැනකදී මට සිද්ධ වීමක් වුණා. පස්සේ මේක අයින් කරන්න සිද්ධ වුණේ මට. දන්නවනේ ඉතින් විශාල වමනයක් අයින් කරන්න වුණාම ඉතින් වමනේ යනවා කියලා අපිට ඒක දැක්කාම ඒ සුන්දර විදියට මිනිස්සු ටයි කෝට් ඇඳගෙන හිටියාම වමනේ දැම්ම පුදුම බලු වමනේට වඩා හපන්නේ මිනිස්සුන්ගේ වමන. වෙනසන එක පාරට ප්‍රතික්ෂේපයක් සහ පිළිකුලක් සහ අප්‍රසන්නතාවයක් සහ මේකට හැර යෑමේ අවශ්‍යතාවයක් තමයි මට ඇති වුනේ. මම මගේ හිතට කිව්වේ මොකද්ද? ජීවිතේ තේරුම් ගන්න කරපම් මේක. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න කරපම් මේක කියලා හිතට අන කළා. ඔය ඇත්තොත් එහෙම කරලා තියෙනවද මන් දන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක් ඇති වුණාම ඒ කියන්නේ ප්‍රතිරෝධයක් අරයා ප්‍රතිරෝධය ඇති වෙනකොට මම යාට ප්‍රඥාවෙන් කියනවා නෑ ජීවිතේ තේරුම් යන්නේ අපිට හැබැයි தත්ත්වේ තේරුම් යන්නේ මේ වගේ දේවල් කිරීමෙන්. සැබෑ දුක අපිට තේරෙන්න ඕන. සැබෑ මේ ලෝකේ තියෙන පිළිකුල ජරාව තේරෙන්න ඕන. තේරෙන්න නම් මේ දේ කරපන්. අපි අපේ මේ ධර්ම අවබෝධ කරේ අපේ ගැඹුරුම ආධ්‍යාත්මයටනේ. අපේ ලස්සන ගැඹුරුම ආධ්‍යාත්මය. අපේ පිට පැවැත් මෙච්චර ලස්සන නෑ. පිට සමුතු ස්වරූපයක් නේ තියෙන්නේ. අපි හැදුවේ අපේ තියෙන හිතනේ. හිතයි නිරෝධ කරේ. මේ පිට නෙමෙයි. දැන් සමහර උදවිය අපේ පිට සංවරභාවය බලනවා. පිට පැවැත්ම බලනවා. මං හිතන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් මං ඇහුවොත් බුදුහාමුදුරුවෝ හරි ඇවිල්ලා බයිසිකල් පැද්දොත් හෙට දන් දෙනවද කියලා මං අහනවා. මේ පෙට්‍රෝලුත් නැති කාලේ බුදුහාමුදුරු බයිසිකලයක් පැදාගෙන අතුරුගිරියට යනවා. ඔයගොල්ලෝ මොකද කරන්න කියලා මට කියන්න බලන්න. හානී හත්පලා මේ මූ බුදු කියලානේ අපි හිතාගෙන හිටියේ. බුදු නෙමෙයි. බයිසිකල් පැද්දා. ඒ තරම් අඥාන ජන කොටසක් ඉන්නවා. ඇත්තටම බලන්න ඔබේ හිත දෙන ප්‍රතිචාරය බලන්න. ඇත්ත කතාව බලන්න. බුදුහාමුදුරුවෝ වාහනය ඩ්‍රයිව් කරලා යනවා. ආනේ අපි හිතාගෙන හිටියේ බුදුයි කියලානේ. මේ යකා බුදු නෙමෙයි. බුදුහාමුදුරුවෝ කොයි පාරේ දිය ඇල්ලක දිය උඹුම් ගහලා නානවා. දැක්කොත් අර වෙන්නේ දිය ගෙලියේ ඉන්නේ හැටි. ඔය කොහේ රහද්ද? ඔය පේන්නේ උඩ පෙරෙන නාන හැටි. ඒ නිසා මෝඩයන්ට රහතුන් දාර්ශනිකයන් වටහා ගන්න බෑ. ඒගොල්ලෝ බොහෝම පටු දේවල් වලින් සරල දේවල් වලින් තමයි ඒ ගරු කරන්නේ ඈ. මිල මුදල් වලට වත්කම් වලට අඳින පළඳින හැටියට හැසිරෙන සම්මුති පොඩි දේවල් වලට තමයි මිනිස්සු ගණන් හදන්නේ. ඒ නිසා මේ බාහිර පරිපජ්‍යසිය තමයි ආටෝපය තමයි අපේ සමාජය තුල සිල්වත්කම ගුණවත්කම එහෙම කියලා තියෙන්නේ. ඉතින් ඔබේ මනස හදා ගන්න ඔබ නිවැරදි කර ගන්න ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. වටහා ගන්න මහා ප්‍රඥෙක් වෙන්න හිතන්න. ප්‍රඥාව මෝහත් කරන දෙයක් තමයි විදර්ශනාව. හැමතිස්සෙම විමසා බලන්න, නුවණින් බලන්න. හොඳ හදවතක් තියාගන්න, හොඳ සිත පිරිසුදු කරගන්න. ලෝකේ හැමතැනම අපිරිසුදු වුණාට කමක් නැහැ. තමන්ගේ හිත හොඳින් පවිත්‍රව පිරිසුදුව තියාගන්න. ඒ කියන්නේ ඒක ඇතුලේ කොයිම වෙලාවකවත් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි කුණු මතුවෙන තැන්, ගිනිපත්තු වෙන තැන් තියාගන්න එපා. ගිනි කඳු වගේ. සමහර අයගේ හිතේ ගෑස් එකක් පිට වෙනවා. ගින්දර පොඩ්ඩක් අහුවෙච්ච ගමන් ඇවිලෙනවා. ඉතින් ගොඩාක් ආගමිකයන් ගොඩාක් රටවල් වල ආයට නැති එක මේ කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ මේ හිත පිරිසුදු කරගන්න. හිත නිරෝධ කරන්න.
හිත සංවර කරන්න කියන වචන පාවිච්චි කළා. ගොඩක් ලස්සන දෙයක්. අහසෙහි ගමන් කරන්නා වලාකුළු වලට මුල් ඇත්තේ නැත වාසස්ථානයක් නැත්තේ නැත එන්න අපගේ සිත තුළ පාවෙන්නා වූ විවිධ සිතුවිලිවලට බලන්න මොනතරම් ලස්සන වාක්‍යයක්ද. මුළු අපේ ආධ්‍යාත්මික ස්වභාවයම එක මොහොතකින් එලි දක්වලා තියෙනවා. හරිම ලස්සනයි. අහසේ පාවෙන වලාකුළු වලට මුල් ඇත්තේ නැත. වාසස්ථාන ඇත්තේ නැත. ඒ මෙන්ම අපේ හිත තුල හටගන්න සිතිවිලි වලටත් මුල් ඇත්තේ නැත වාසස්ථාන ඇත්තේ නැත. නෑ ඇත්තටම කොහෙන් එනවත් දන්නේ කොයි වෙලාවෙ යනවත් දන්නේ. ආයි කොහෙන් එනවත් දන්නේ කොයි වෙලාවෙ යනවත් දන්නේ. ඔය එන එකක් තදට අරගෙන තමයි තද වෙන්නේ. කට්ටියට තද වෙන්නේ. ඔය එන එකක් තදට ගන්නවා. ගත්ත ගමන් තද වෙනවා. ඒ එන එකටත් අපි මුල් හැදුවේ නැති වුණොත් මේක අල්ලගත්තේ නැති වුණොත් පොඩි බැඳගත්තේ නැති වුණොත් අර වලාකුලක් වගේම පාවෙලා යනවා. ඒ වලාකුලක් වගේ පාවෙලා යන සිටිවිලි අරමුණු එලෙසම අතහරින්න. අහසේ පාවෙන වලාකුළු වලට මුල් ඇත්තේ නැත. වාසස්ථාන ඇත්තේ නැත. ඒ වගේ වෙන්න කාටද? Tamanටත් ඒ. තමනුත් ඒ වගේ වෙන්න. දැන් ඔබට මුල් තියනවද නැද්ද? මුල් තියෙනවා. ආයි මෙතන වැඩසටහන ඉවරෙච්ච ගමන් මුල දිගේම අපි යනවා. අපි ගෙවල් වල මුල් දාගෙන තියෙන්නේ. දැන් ඒක මම සම්මුතියෙන් කිව්වේ පරමාර්ථයෙන් එක වටහා ගන්න මුල් ඇති අයත් ඇති නැති අයත් ඇති. මුල් තියෙනවා. එහෙනම් අහසේ වලාකුලක් වගේ වෙන්න කියන අපි වචන අපේ සමාජය පාවිච්චි කරා වලාකුලක් වගේ සැහැල්ලුයි කියලා. ඒක මොනතරම් ගැඹුරුද කියලා මේ කාරණෙන් අපිට වැටහි යනවා. මුල් හා වාසස්ථාන තියාගත්තේ නැති එකක් තමයි වලාකුලක් කියන්නේ. අන්න ඒ විදිහට පුරුදු වෙන්න. ඔබට ඇතිවෙන හැඟීම්, ආසාවල්, බලාපොරොත්තු, කේන්තිය, තරහව, නොයෙකුත් දේවල් ඔය එන හැම දෙයක් තුලම මුල් බැස ගන්න එපා. ඒකට වාසස්ථාන හදන්න එපා. වලාකුලක් වගේ වෙන්න. වලාකුලකට මුල් ඇත්තේ නැත, වාසස්ථාන ඇත්තේ නැත. ඇත්ත වශයෙන්ම රාතුන්ගේ ජීවිතත් එහෙමයි. ඔහි පාවෙන්න අතහැරලා තියෙන්නේ. උන්වහන්සේලා එහෙමයි. පාවෙන්න අතහැරලා තිබුණේ. ඉතින් අපිත් එහෙම වෙන්න බලන්න ඕන. පාවෙන්න අතහැරලා තිබුණේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කොතනද? බුදු වුණේ කොතනද? පිරිනුවම් පෑවේ කොතනද? ඔහේ පාවෙලා ගිහිල්ලා ලැබිච්ච තැනක. උන්වහන්සේලාගේ බාහිර ජීවිතෙත් ඒ විදියටම ආධ්‍යාත්මික නිර්වාණ ස්වභාවයෙන්ම පැවතිලා තියෙනවා. බුදුහාමුදුරන්ටත් කිව්වේ සත්‍ය අවබෝධ කරගත්තා නම් නිකන් මොකටද පිටිවර සෙනග ඇති කරන්න බණ කියන්නේ කීර්ති ප්‍රශංසා ගන්න පැත්තකට වෙලා ඉන්නකෝ කියලා බුදුහාමුදුරන්ටත් කිව්වා. ඒ කියන්නේ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ වැඩ කරගෙන යන්න ඉඩ දීලා ඒගොල්ලන්ගේ මිත්‍යාවල් ඒගොල්ලෝ සමාජයේ පතුරවාගෙන ජීවත් වෙන්න ඉඩ දීලා බුදුහාමුදුරන්ට සද්ද නැතුව ඉන්න කිව්වා. ඉතින් බුදුහාමුදුරු කෙනෙක් මේ ලෝකෙට සේවය කරේ ඒ සේවය කිරීම වටින්නේ නැද්ද? අපිට වටිනවානේ. දුෂ්ප්‍රඥයන්ට වටින්නේ නැති වුණාට උන්වහන්සේගේ
ඒ පයට පෑගුණු දුහවිල්ලක් ගානේ 45 වසක් තිස්සේ අපිට වටිනවා. අපිට වටිනවා. ඒ කරුණාව ගහකොළ තේරුම් ගත්තා. වෙනතුන් අහලා තියෙනනේ බුදුහාමුදුරු පිරිනුවම් පාපු දවසේ ගස්වල මල් වියලී ගියා කියලා. මල් හැලුණා කියලා. ඒ කියන්නේ මේ විශ්වයේ සිසාරා යන මහා හෘදයක් ගුණයක් තිබුණා. මුළු අහසම එකම අඳුරු මලානික පාටක් ගත්ත කියලා. අහස පොළොව හැඬුවා වගේ තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා සමහර මිනිස්සුන්ගේ දුෂ්ප්‍රඥාන්ගේ මිනිස්සු තථාගතයන් වහන්සේගේ ගුණ අඳුරන්නේ නැති වුණාට ගහකොළ අඳුරන සෝබාදාම අඳුරන ඉතින් බලවත් ශ්‍රද්ධාවකින් බලවත් ඕනෑකමකින් දැන් මේක දිහා අගුණ දුර්වලකම් බලාගෙන ඉන්න ස්වરૂපයකින් හිටියොත් ඒක බලාගෙන ඉඳලා මොකක් හරි අගුණයක් තමයි යාට පේන්නේ. තේරුණානේ? දැන් මම දවසක් දහම් පත්‍රිකාවක් මුද්‍රණය කරලා මම මිනිස්සෙකුට දුන්නා. ඒක ඇත්තෙන්ම මගේ පත්‍රිකාවක් අසේ මම තිබ්බට ඒ දවස්වල වෙනතුන් දැකලත් ඇති මම අචංචා නැත කියලා උඩින්ම සඳහන් කළා. අචංචා හාමුදුරුවන්ගේ වාක්‍යයක් තමයි සටහන් කරලා තියෙන්නේ. ඒක අර ප්‍රකාශයටපත් කළ නිසා බෙදා හරින්නේ ස්ථානයේ නිසා අපේ පන්සලේ මගේ නමයි ඇඩ්‍රස් එකයි දැම්මා. මේ මිනිස්සු බලලා අවසානයේ කියනවා මේකේ වැරද්දක් තියෙනවා. මම මොකක්ද මේකේ ඔබ වහන්සේගේ නම සඳහන් කරලා තියෙනවා. මම ඔව් ඉතින් කියන්නේ නැත්තම් නමක් නැතුව දේවල් දුන්නාම මේ නිකන් කැලෑපත්තර වෙනවනේ. ඉතින් අපි නමක් ගහන්න ඕන. පොත කතරුවරේක් ගහන්න ඕන. නැතුව කැලෑපත්තර වගේ මොකක් වැඩ කරන්න බෑනේ. ඒක වගකීමක් දෙන්නවා. නෑ ඒකෙන් මමත්වය හැඟෙනවා. ඉතින් අර ඒ වගේ අර අගුණයක් දුර්වලකමක් ගන්න කල්පනා කරොත් එයා ඒ ස්වરૂපෙන්ම ඒ හැඩයෙන්ම බලාගෙන ඉන්නවා. කවදාවත් හොඳක් වෙන්නේ. දැන් බලන්න අච්චර මහා කරුණික බුදුහාමුදුරුවෝ දිහා හැම තිස්සෙම වැරදි හැඩයකින්ම බලපු නිසා බුදුහාමුදුරුවෝ දිහා බලා දේවදත්ත වෛර කළානේ. දේවදත්ත වෛර කළා. අනේ පිට සිටුගෙන් පලි ගැනීම සඳහා බුදුහාමුදුරන්ගේ කුටියට ගිනි තිබ්බනේ. බුදුහාමුදුරුවොත් එක පලි ගන්න නෙමෙයි අනේ පිට සිටුතුමාගෙන් පලි ගන්න බුදුහාමුදුරන්ගේ කුටියට ගිනි තිබ්බා. ඒසු එහෙමයි. ඒ නිසා කවදත් අපි බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් තමයි මේ අටලෝ දහම විශේෂයෙන් හොදක් කරන යහපතක් කරන අයට හොඳට බලන්න කාට හරි කෙනෙක් බයිනකොට මම දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් එක්තරා මිනිස්සෙක් දවසක් හාමුදුරුවන්ට හුද්දට බැන එනවා. හාමුදුරුවෝ අරක්කු බොනවා, බියර් බොනවා, අරක කරනවා, මේක බොනවා කියලා බැන එනවා. කවුද මේ බයින්නේ? හොඳටම බීපු මිනිස්සේ. තේරෙනවද? හොඳටම බීපු මිනිස්සේ. එතකොට නිරන්තරයෙන්ම චෝදනාවකට ලක් කරනකොට චෝදනාවකට එයාපත් කරනකොට ඒ පුජ්‍යලයා දිහා බලන්න ඕන මේ චෝදනා කරන්නේ බෝසත්වරයෙක්ද? ඒ උත්තමයන්ට දැන් හතර පද බණක් කියා ගන්න බැරි. එක පැය භාගයක් එක දිගට කතා කරොත් එහෙම අනා ගන්න මිනිස්සෙක් අපේ දේශනයක් අහගෙන අර අහවල් වචනේ ගැලපෙන්නේ අහවල් වචනේ හරිනේ කියලා කියනවා. බලන්න ඇවිල්ලා මේ මිනිස්සුන්ට කියන්නේ අපි පැයක් කතා කරන්න කියලා. හත් පොලේ ගා ගන්නවනේ. ඒ ගුටිත් කාලේ යන්නේ. ඒ කතා කරන්න බෑ.
නමුත් එහෙම දේශනයක් කරපු මිනිස්සෙක් නෙමෙයි. කරන්න පුළුවන් අය නෙමෙයි. නමුත් පොඩි වචනයක් අල්ලගෙන ඊක වැරදි. ඒ කුණුව හිඳ ගන්නකොට එහෙම තමයි. ඒ නිසා ඒ හොවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා. තමන් ගුණවතෙක්ද කියලා බලන්න ඕන. තමන් ඒ දේ පිළිපදිනවද කියලා බලන්න. තමන්ගේ අතින් ඒ වැරද්ද සිද්ධ වෙන්නේ නැද්ද කියලා බලන්න ඕන. විවේචනය කරන්න කලින්. මිනිසුන්ට මේවා කියලා දුන්න පිළිගන්නේ මං ඒ ඩොප් කාර්යයට කිව්වා දැන් බලනවා තමුසේ ඔක්කොටම බයිනවා තමුසේ බීලා ඉන්නේ මෙහෙම මොතේ ඔව් ඔයාදෙනු පරහට තමා සම්මතේ පිටා තමුන්නාන්සේ ඔගෙන් වැලකිලා මාසයක් ඉඳලා ඔයා බනින්න පටන් ගන්න කියලා බොනහාමුදුරුවන්ට හරි බනින්න පටන් ගන්න මේ මාසයක් ඉඳලා මාසයක් පිළිපැදලා වාදිනු පරහට තමා සම්මතේ පීඩා කියලා. ඒ මනුස්සයා කට වහගත්තා. හැබැයි මාත් එක්ක තරහ වෙන්නේ නැති. හැබැයි කට පියාගත්තා. වෛරය එපා. මේ ලෝකේ හැමදාම තියෙනවා. වෛරය කිසිම දෙයකට එපා. ක්‍රෝධය කිසිම දෙයකට එපා. අඟුලිමාල ගැනත් කරුණාවෙන් බලපු ශාසනයක් තියෙනවා. මේ දේවල් මේ ඔක්කොම කියන්නේ කාටවත් මේ ගරහන්න නෙමෙයි. සියලු දෙනා මේ වැරදි හදාගත්තොත් ලස්සන මිනිස්සෙක් නිර්මාණය වෙනවා. ලස්සන ගමක් නිර්මාණය වෙනවා. ලස්සන රටක් නිර්මාණය වෙනවා. බුද්ධිවන්ත මිනිස්සු වෙනවා සියලු දෙනාම. දැන් මේ රටේ වෙලා තියෙන සියලු දෙනා අඥානයි. ජනතාවත් අඥානයි. පාලකයොත් අඥානයි. ඒ විනාශේ අඥානකම ඥානෙ දෙන්න තියෙන තැන් වලින් ඥානෙ දෙන්නේ නැහැ. ඥානෙ දෙන්න තියෙන තැන් වල ඒ අයට ඥානෙ දෙන්නත් බෑ. දායකයන්ට ඕන බණ ටික තමයි හාමුදුරුවෝ කියන්න ඕන. අර හරියට අර මිනිස්සු ගෙදරට කන්න දෙනකොට ගෙදර කන්න දෙන ගෑණි මං කියන විදියට ඉන්න ඕන කියලා හිතනවනේ නේද? එහෙම හිතනවා. ඒ වගේ හිතනවා දායකයෝ හිතනවා අපිත් ඔබට කන්න දෙන්නේ තෝ අපි කැමති විදියේ බණ කියාපිය. තොපේ බණ අපි අහන්නේ අපිට ඕන මොඩල් එකට උඹ බණ කියාපන් අපිට. අපේ ඕන මොඩල් එකේ පක්ෂයට කතා කරපන්. මදහත් බාවල් ඒව බාවල් බෑ අපේ පැත්තට නැමිලා කතා කරන්න. ඒ නිසා දායකයෝ අර පක්ෂේ නම් ඒ පක්ෂේ පන්සල වෙනවා. නැත්නම් ඉතින් හාමුදුරුවන්ටත් විසුමක් නැති නිසා හාමුදුරුවෝ තොලුව කල්පනා කරලා හිමීසරේ අර එන විදියට ගහ උළුවස්ස කියන න්‍යායෙන් හාමුදුරුවෝ දායකයෝ ටික නිල් පාට නම් නිල් පාට වුණා. දායකයෝ කොළ පාට නම් කොළ පාට වුණා. දායකයෝ රතු පාට නම් රතු පාට වුණා. දහම වනගත වුණා. තේරුණා නේද? කට්ටිය පාට වුණා, දහම වනගත වුණා. කට්ටිය පාට වුණා, දහම වනගත වුණා. හරි. ඔය ඇත්තන්ට වෙච්ච දේවල් කියන්නේ මේ අපිට කාටත් වෙන දේ හොඳයි. මේක දහම. දැන් මේකේ පක්ෂයක් නැහැ නේ. දැන් මොන පාටක්වත් නැතුව මේක කිව්වේ. ඉතින් මේක තේරුම් ගන්න බැරි නම් තමන්ගේ පාට තා පොඩ්ඩක් ගෙදර ගිහින් පේන්ට් කරගන්නයි තියෙන්නේ. අපගේ මූලික මනස දුටු විට දෙයකින් තව එකක් වෙන් කර ගන්න ස්වභාවය එකකින් තව එකක් වෙන් කර ගන්න ස්වභාවය නතර වෙනවා. අපගේ මූලික මනස ගැන බුදුහාමුදුරු කොහොමද කියලා දුන්නේ? බුදුහාමුදුරු අපිට පෙන්වලා තියෙනවා අපේ මූලික මනස ප්‍රභාස්වරයි. නිර්වාණය කියන්නේ කාටවත් කියන්න බෑ. හොඳට මතක තියාගන්න. නිර්වාණය කියන්නේ අපේ මූලික මනසට.
කවදාහරි බුද්ධිමති පහළ වුණොත් ඥානවන්තයෙ පහළ වුණොත් මේ විශ්වයේ යාට තේරුම් ගන්න මම මේක කියලා තියන්නේ. ඔයත් ඔක තේරෙන්නේ නැති වෙයි. අපේ මූලික මනස කියලා කියන්නේ නිර්වාණයට. අපේ මූලික මනස කියන්නේ ශූන්‍යතාවයට. අපේ මූලික මනස කියන්නේ මහා මුද්‍රාවට. අපේ මූලික මනස කියන්නේ අරිහත්ත්වය. ඒ අරිහත්ත්වයේ එකකින් එකක් වෙන් කරන ස්වභාවය නෑ. එකකින් එකක් වෙන් කරන ස්වභාවය නෑ. එහෙනම් දැන් ඔබ ඔබේ මූලික මනස තුලද ඉන්නේ? නෑනේ. ඔය ඇත්තෝ ඉන්නේ මේ වර්තමාන මනස තුල. හදාගත්ත මනසවල් තුල, ගොඩනගාගත්ත මනසවල් තුල. හදාගත්ත මනසක් නෙමෙයිද තියෙන්නේ? අපි බෞද්ධ, අපි සිංහල, අපි ස්ත්‍රී, අපි පුරුෂ. හදාගත්ත මනස. අනිත් අය අපි අහවල් ආගමේ, අපි මුස්ලිම්, අපි කතෝලික, අපි අර ජාතියේ මේ ජාතියේ කියලා හදාගත්ත මනස. අපි දෙමළ, අපි හින්දු හදාගත්ත මනස. මිනිස්සයාට මූලික මනස අහිමි කරගත්ත පිරිසක් මේ සමාජයේ මේ ලෝකෙම ජීවත් වෙන්නේ තමන්ගේ මූලික මනස අහිමි කරගෙන. අටහාගත්තද? තමන්ගේ මූලික මනස අහිමි කරගෙනයි මිනිස්සු ජීවත් වෙන්නේ. මූලික මනසට අපිපත් වුණොත් එකකින් එකක් වෙන් කරන ස්වභාවය අපි තුල නැති වෙනවා. බෙදන්නේ නැහැ. එහෙනම් කර්මන්නේ කරන්නේ නැහැ කියන්නේත් ඒක තමයි. කර්ම නිරෝධය කියන්නේත් ඒක. බෙදන්නේ නැති එක. ත්‍රිවේදනාව ඉක්මවනවා කියන්නේත් ඒ අර්ථයමයි එන්නේ. ඒක තමයි ලස්සන. හිත පින්නතුනේ කොන්ක්‍රීට් ලෑල්ලක් වගේ හරිත් අදට වැටිලා තියෙන ෆවුන්ඩේෂන් එක යට. කඩලා බිඳලා අයින් කරනවා කියන්නේ ලේසි නෑ පින්නතුනේ. ඔබ උදාහරණ දක්වන්නේ බුරුම ජාතික ස්වාමින් වහන්සේලා ෂාඩෝ ස්වාමින් වහන්සේම මහා ශිෂ්‍යයාඩෝ ස්වාමින් වහන්සේම පැහැදිලි කරන්නේ ගලකින් ගලකට ගහලා කඩනවා වගේ වැඩක් කියලා. ලොකු හයියක් නෑ මේ පැත්තෙනොත් තියෙන ගල් පතුරක් ගල් කැටයක් එහා පැත්තේ තියෙනෙත් ගලක්. දැන් මේකෙන් මේකට ගහනවා. ගහද්දී ඉතින් අපි ගහන ගල බිඳිලා යන්නත් ඉඩ තියෙනවා. අපි පහර දෙන ගල බිඳෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි සමහර අය නිවන් දකින්න උත්සාහ කරනවා. උත්සාහය බිඳිලා යනවා. කැපවීම බිඳිලා යනවා. බනහන එක බිඳිලා යනවා. ඇයි? තමන් ගහන ගල ශක්තිමත් උනේ නැති වුණොත් අර වදින ගල තරම් ගහන ගලම කුඩු වෙලා යනවා. ලේසි දෙයක් නෙමෙයි. ලේසි දෙයක් නෙමෙයි. ලේසි දෙයක් නෙමෙයි. ඒ තරම් අමාරු දෙයක් වෙන්න තුනේ. අමාරු දෙයක්. තමන් ධර්මයේ ගැන හිතන්න, මං ගැන හිතන්න එපා. මට ගරුත්වයක් දෙන්නත් එපා. මට නිගරු කරන්නත් එපා. මට පාඩුවේ ඉන්න දීලා මං කියන ධර්මයේ බලන්නකෝ. කිරිදෝවාගෙන යනකොට. ඉතින් ඒ නිසා අපි දිහා මේ බලලා අපි හරහා ධර්මයේ ගන්න යන්න එපා. අපි හරහා ධර්මයේ ගන්න ලෑස්ති වෙන්න එපා. ධර්මයේ දිහා බලන්න. දැන් මං ධර්මයේ හොයන්න ගියාම අරයා ගිහියේ. අරයා අර ප්‍රසාදේ තියෙනවා මේ අප්‍රසාදේ තියෙනවා කියලා එහෙම කියන්නේ
ඒක වැඩක් නෑනේ. මේක දර්ශනය. සම්මුති කාරණාවල් වල යහපත් මිනිස්සු වෙනම ඉන්නවා. දැන් අපේ රටට වුමනා වුණේ මේ තැම්පත් මිනිස්සේ. කරත්ත බඳිනවද තැම්පත් හරකෙක් අල්ලලා? කරත්ත බඳින්න ඕන ටිකක් ගොර ඇඳි දරදඩු කාගෙන යන හරකෙක් අල්ලලා. එතකොට තමයි කරත්තේ අරගෙන යන්නේ. තේරුණානේ? ඉතින් ඒ වගේ වෙනතුනේ මේ ධර්මයේ බලන්න, ධර්මයේ දිහාම බලන්න, ධර්මයේ තේරුම් කරගන්න. අපි කරේ පැහැදීම වැඩකුත් නැහැ, කාගේවත් අපැහැදීම වැඩකුත් නැහැ. පැහැදුම් නැති වුණාට කමන්නේ, ගරහන්න නැතුව හිටියොත් හොඳටම ඇති මේ සමාජයේ ලෝකේ. අපි බණ ටික නිශ්ශබ්දව කියාගෙන යන්න පැහැදිලි කරලා දෙන්නම්. ගරහන්න නැතුව හිටියොත් හොඳටම ඇති. මොකද මේ ගරහන මිනිස්සුත් එක්ක ගැටි ගැටි ඉන්න වෙලාවක් අපිට නෑ. ඇත්ත වශයෙන්ම අපේ කාලය විනාශ කිරීමක්. අනිත් එක ධර්මයට ගැරහීම බරපතල විපාක හා අනතුරු ඇඟවීම සංසාරේ දක්වන දෙයක්. ඒක සෙල්ලමකට ගන්න පුළුවන් කමක් නෙමෙයි. විලාප දිදී ලෝකේ විඳවන්න වෙන සිද්ධිදාමයක් බවට පත් වෙනවා. දැන් අදත් මේ වෙලාවේ වුණත් දේවදත්තගේ හඬ අහන්න නෝනක් කාට හරි පහළ වුණොත් එසරෙන් ලොමු දැහැගෙන තැතිගෙන ක්ලාන්තිය වේවි. තේරුණා නේද? ලොමු දැහැගෙන ක්ලාන්තිය වේවි. මොකද ඒ තරම් ඔහු තුලින් නැගෙන විලාපය ඒ තරම් බරපතලයි. ඔහු සිද්ධ කරන ලද පාප කර්මය ඒ තරම් විශාල පාප කර්මයක් කරපු නිසා. ඒ විලාපය, ඒ කෑ ගැසීම, ඒ මානසික වේදනාව ඔහු විඳිනවා තා බොහෝ කාලයක්. බොහෝ කාලයක් විඳිනවා. දේශි වෙන්නේ නෑ. ඒ නිසා බුද්ධිමතුන් ඥානවන්තයෝ සතුරෙකුටවත් සාප කරන්නේ. සතුරෙකුටවත් සාප කරන්නේ. ඒවනම් මේ ලෝකේ සාප කරන මිනිස්සු ඉන්නවනම් ඒ ඉන්නේ ඕනම කෙනෙක් සත්භාවයෙන් තොර මිනිස්සු. සත්භාවයේ මිනිස්සෙක් සාප කරන්නේ. සත්භාවයේ මිනිස්සෙක් සාප කරන්න එපා. කාටවත් සාප කරන්න එපා. කිසිම දේශපාලකයෙකුට සාප කරන්න එපා. කිසිම කෙනෙක්ගේ මරණය බලාපොරොත්තු වෙන්න එපා. ඕක මැරියන් කියලා කියන්න එපා. එහෙම කියන්න එපා. එහෙම පව්. එහෙම දේවල් කරන්න එපා. අපි අර තාපසයා වගේ වෙමු. තමන්ගේ බත් මුල හොරකම් කරන තාපසයා. ඒ හොරාට කොහොමද මේ ගහක් මුලට ගිහින් කියන්නේ? මාගේ බත් මුල සොරකම් කළ සොරාට වැඩි වැඩියෙන් සිව්පසය ලැබේවා. වැඩි වැඩියෙන් අමුදරුවන් ලැබේවා. වැඩි වැඩියෙන් සිතූ පැතූ සම්පත් ලැබේවා කියලා උන්වහන්සේ සාප කරනවා. එසා අපිටත් මේ මොහොතේදී හැකිනම් පින්නතුනේ ඒක මහා බල සම්පන්නයි. රටේ හොරා කෑ මැති ඇමතිවරු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔවුන්ට තව තවත් හොරා කන්නම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. වැඩි වැඩියෙන් භාර්යාවරු ලැබේවා. වැඩි වැඩියෙන්ම තව හෝටල්, ගෙවල්, දොරවල් නැව් ලැබේවා කියලා අපිට සෙත් පතන්න පුළුවන් නම් අන්න අපිට කියන බෝසත්වරු කියලා. ඒ නිසා බෝසත්වරයෙක් වෙන්න බලන්න. තේරුණා නේද? අපේ සල්ලිම තව තවත් හොරා ගන්න දිරිය ශක්තිය ලැබේවා කියලා වගේ හිතන්න ඕන. එහෙම හිතනකොට ඒක බෝසත්කම. බෝසත්කම.
අනේ ආම්ඳුරනේ ওই විදියට නම් අපිට හිත හදා ගන්න බෑ කියලා. ඒ බැරි නිසා තමයි මං කියන්නේ හදන්න කියලා. අර මං කිව්වේ වමන ටික අරන් දාන්න බැරි වෙනකොට මං හිතට බල කරනවා නෑ ඔක අරන් දාපන්. මහින්ද රාජපක්ෂ පෙන්වන්න බැරි වෙනකොට මහින්ද රාජපක්ෂ මතක් කරගෙන සෙත් පතන්න ඕන. තේරුණා නේද? දැන් පෙන්වන්න බැරි වෙනව නේද? මහින්ද රාජපක්ෂ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ගෝඨාභය රාජපක්ෂ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්. මේ පෙන්වන්නම බැරි අවස්ථාවේ. දැන් මේ භාවනාව කරවන්න ඕන අර මේ ගෝල් පේස් එකේ ඉන්න ළමයින්ට කියන්න ඕන. මම මේක කියන්නේ මට ගුටි කරන්න වෙනවා. හරිද? ඒක තමයි සිතේ පෙරලිය කියන්නේ. අපි ඒක කරේ පින්නතුනේ. අපි ඒක කරේ. ඒකයි ප්‍රශ්නේ අපේ පැත්තට හරවගෙන අපි හැදුණා කියන්නේ යන්නේ ඒක. ප්‍රශ්නේ අපේ පැත්තට හරවගෙන අපි හැදුණා කියන්නේ. ආවේග වලට එහා ගියපු බුද්ධිමත් භාවයක් දර්ශනයක් අපිට තියෙන්න ඕන. එහෙම වුණා නම් එහෙම ඥානවන්ත වුණා නම් එහෙම සත්භාවයේ මිනිසුන් බවට පත් වුණා නම් අපි භෞතිකවත් බොහෝම ආඩ්‍ය ආධ්‍යාත්මිකවත් හොඳට ආඩ්‍ය පරිපූර්ණ මිනිසුන් බවට පත් වෙනවා. ඒ නිසා අපි දෙලොවම හදාගන්න මහන්සි වෙමු. ආකාශෙහි විවිධ හැඩයන් සහ වර්ණයන් සකස් වන්නේ එහෙන් කළු පාට හෝ සුදු පාට වැනි කිසිම වර්ණකින් ආකාශය කිලුටු වන්නේ බලන්න බොහෝම ලස්සනයි. අහසේ එක එක පාටවල් එක එක වෙලාවට හැදෙනවා. නමුත් කිසිම වර්ණයකින් කිසිම පාටකින් අහස කිලිටිවන්නේ නැත. අපිටත් නොයෙකුත් ආදී සිතුවිලි එනවා. ඉරිසියාව වෙනවා, තරහ වෙනවා, කේන්ති වෙනවා, ಗುಣමකුකම් වෙනවා. ඔය ජරාව ගති ඔක්කොම එන්න පුළුවන් නේ වරින් වර. කෙලස් සිතුවිලි. ඒ එකකින්වත් අහස වගේම ඔබත් මොකද වෙන්න ඕන? ඔබ කිලිටි වෙන්න එපා. කිලිටි වෙන්න එපා. දැන් මම මේ කතා කරාට මට මොනම පැත්තක්වත් නැහැනේ. සමහර අය කියනවා ආමුදුරු ගෝටට පක්ෂයි. අය අර මේ කලකෝලහල කරන්න එපා කියලා කියපු ගමන් ගෝටට පක්ෂයි. මේ රටේ කලකෝලහල කරලා ලබාගත් ජයග්‍රහණයක් තියෙනවද? අපේ ඉතිහාසයේ නිදහස ලැබුව ගත්ත දවසේ ඉඳලා 71 වෙන්න පුළුවන්, 79 89 වෙන්න පුළුවන්, උතුරු යුද්ධ වෙන්න පුළුවන්, මෙහි යුද්ධ වෙන්න පුළුවන්, උද්ඝෝෂණ වෙන්න පුළුවන්. මේ කාලකන්නින්ට මේ කාලයට හදාගන්න බැරි වුණාද උද්ඝෝෂණය හැර වෙන නීති සම්ප්‍රදායක් ක්‍රමවේදයක් මේ ප්‍රශ්න විසඳ ගන්න. පාරවල් වහන්න නැතුව මිනිස්සුන්ගේ තෙල් නැති වුණත් පාර වහන. තමන්ගේ ළමයා සනීප වුණත් පාර වහනවා. ඒ වගේ මෝඩ හැත්තක් මේ රටේ ඉන්නේ. ඒ නිසා මොනම පැත්තක්වත් නැහැ, මොනම පාටක්වත් නැහැ මට. මේ මිනිස්සුන්ගේ තියෙන ගොන් කන් ටික ගැන කතා කරන්න මේව කරන්න එපා මිනිස්සුනේ. ඊට වඩා බුද්ධිමත් ඥානාන්විත ලෝකේ දිහා හිතන්න බලන්න, මානව හිතවාදීව කටයුතු කරන්න. පින්තුන කියන්න මම මූලික අධ්‍යාපනය ලැබුවේ වීරකැටියේ මධ්‍ය මහාවිද්‍යාලයේ. ඒ විද්‍යාලේ ඉස්සරහම තිබුණ හමුදා කැම්ප් එකක්. කොයි කාලේද 88 89 87 වගේ වගේ කාලවල වල තිබුණ හමුදා කැම්ප් එක. අපිට ගල් දීලා ඒක හිටපු මේ ශිෂ්‍ය නායකවරු කිව්වා ගහපී කියලා කැම්ප් එකට ගල්. ඒ තේරුණා නේද? අපි ගැහුවා.
අපි පොඩි අය අපි 2 3 වගේ ඉන්නේ නැති 5 වසරේ වගේ පොඩි පන්ති වල හිටියේ අපිට ගල් දීලා ගාපිය කිව්වා කියලා අපි ගැතලා හරිය කැම්ප් එකට ගල් පොඩි උන් ටික ඔක්කොම එකතු වෙලා හමුදාවට ගල් ගැව්වා. හැබැයි එතන හමුදාවේ ඉන්න මිනිස්සු බුද්ධිමත් ඥානාන්විතයි. ඒගොල්ලෝ දන්නවා මේ පුංචි ළමයි ටික අපිට ගල් වලින් ගහනවා මේ පුංචි උන්ට ගහලා වැඩක් නැහැ කියලා. ඉතින් ඒක එක්කනේ සිවිල් පිට ආවා. ඇවිල්ලා අහනවා මේ පුතාලා බොහොම හොඳ වැඩක් කරන්නේ. ගාන්න පුතා කියලා තව ගල ගෙඩිය ගෑල්ලා දුන්නා. ගාන්න කිව්වා. මේකට ගාන්න කිව්වා. ගාන්න කියලා මිනිහා ඇවිල්ලා ආන විසර පුතාලට කවුද පුතා ගල් එහෙම දීලා කිව්වේ ගහන්න කියලා. අපි කිව්වා අපේ ලොකු අයියලා තමයි දුන්නේ ගල් කිව්වා ගහන්න. හොඳ වැඩක් කරන්න පුතා ගන්න ඕන කියලා ඊට පස්සේ කවුද අර කොණ්ඩේ බොකුටු අයියද? ඔව් අර උස අයියා ඒගොල්ලෝ තමයි. හරි හොඳ වැඩි කියලා ඉවරලා ගියා. ගිහලා ඉන්ටර්පල්ලකෝ ඉස්කෝලේ අරනකම් කියලා හිටියා. ඉස්කෝලේ ළමයිනේ. අර කොණ්ඩේ බොකුටු අයියලා ටික අල්ලගත්තා. ඉස්කෝලේ අරුණාට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් එළියට ආවා. අනිත් කට්ටිය එළියට ආවේ නෑ. ඒගොල්ලෝ යෝගම මිය පරලෝ ගියා. ඉතින් මේ සමාජෙත් එහෙමයි. ආවේගශීලී කරන ලොකු අයියලා දෙන්න 3 දෙනෙක් ඉන්නවා. ඒ පොඩි උන්ට ගල් දීලා කියනවා ගහපිය. ප්‍රචණ්ඩත්වයේ පතුරුපිය, පාරවල් වහපිය, දේපල විනාශ කරපිය කියන ලොකු අයියලා ඉන්නවා. මෙන්න මේ ලොකු අයියලා කීප දෙනා හඳුනා ගන්න ඕන. අන්න රෙදා බුද්ධිමත් හමුදා නිලධාරීන් වගේ. ආයේ අයියලා බත් කන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ඒගොල්ලොන්ට ආර වගේ දරුණු දඬුවම් දෙන්න කියලා. හැබැයි පාලනය කරන්න ඕනේ. මේ සාපරාදී හැඟීමක් අපි තුල අපි ඇති කළේ අපි තුල ඇති කරේ කවුද? මාර්ග මිනිස්සු. නරක දෙයක් දුන්නේ. අපිට පොඩි උන්ට ගල් දීලා කිව්වා පාරේ යන වාහන වලට ගහපිය, හමුදා කැම්ප් එකට ගහපිය. කවුද මේ 5 වසරේ ළමයින්ට? 5 වසරේ ළමයින්ට. ඔබ කියන්නේ ඒක හොඳ දෙයක් කියලාද? දේශපාලනය වෙනස් වෙන්න ඕන ඇති. ඒක ඡන්ද කාලෙට කරගනි. ඡන්දයක් තියෙන එකටනේ. අහිංසක පොඩි උන්ලවා මේ ගල් ගස්සන්නේ. ඉතින් අපිට දුකක් නැහැ. ඒ නිසා ඒ වගේ අඥාන ක්‍රියා කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. විශ්වවිද්‍යාලය තුල දූෂණය වෙනව නම් මොලේ. පාසල තුල දූෂණය වෙනව නම් ඒක හරියට පාලනය කරන්නේ නැත්තම් යහපත් සමාජයක් උදෙසා වන දැඩි නීති ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැත්තම් කතා කිරීමේ භාෂා නිදහස කියන එක අනවශ්‍ය විදියට භාවිතා කරනවා නම් මානව ප්‍රජාතාන්ත්‍රිකවාදී ලෝකයක් තීද්දි නීතිමය රාමුවක් තියෙන ලෝකයක් තීද්දි ඒවයින් මිනිස්සු ප්‍රශ්න විසඳ ගන්න නැතුව ප්‍රචණ්ඩ වෙනවා නම් ඒ ඇත්තන්ට බලවත්ව නීතිය ක්‍රියාත්මක වෙලා ධාර්මිකව ඒගොල්ලෝ පාලනය කරන්න. දැහැමිව ඒගොල්ලෝ පුනරුත්ථාපනය කරන්න ඕන. හදන්න ඕන, සකසන්න ඕන. බුදුහාමුදුරුවෝ උනත් කරේ ඒක. දැඩි දඬුවම් දුන්නේ නැහැ, මිනිස්සු ඝාතනය කරේ නැහැ. මේ මිනිස්සුන්ගේ මොලේ හදන්න ඕන කියන තැනට හරියෙන්න ඕන. ඒ මිනිස්සුන්ට නිසියාකාර අවබෝධය පුනරුත්ථාපනයක් දෙන්න ඕන කියන තැනට හරියෙන්න ඕන. එතකොට තමයි මේ රට ලස්සන වෙන්නේ. බලන්න චීනය කරන්න පුළුවන්ද කියලා. රාජ්‍යයට විරුද්ධව උද්ඝෝෂණ නෙවෙයි එක වචනයක් අරන් ගියොත් එමේ හිටවල වැඩි තියෙනවා. ලස්සනට රට දියුණු වෙනවා. බලන්න ගිහිල්ලා සිංගප්පූරුවේ එහෙම උද්ඝෝෂණ කරන්න පුළුවන්ද කියලා. අපොයි බෑ. කළුපටියක් බඳිනවා එතනින් එහා කිසි දෙයක් කරන්න බෑ. හැබැයි ඒකට ප්‍රතිචාර දක්වනවා සාධාරණ උත්තරයක් දෙනවා හොයලා බලලා. ප්‍රශ්නයක් නම් ප්‍රශ්න කියලා පෙන්නලා දෙනවා. මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. ලස්සන රටක් පාලනය වෙනවා. ඉතින් අපේ රට අවාසනාවන්තයි. දැන් අපිට පාරේ යන්න නැහැ, ඉන්න නැහැ. කළුගඩ මුදලාලි කෙනෙක් බවට පත් වෙලා ලංකාවේ තියෙන 5000 කොළ ටික ඔක්කොම එකතු කරත් ගෙවන්න බැරි ණය. හැබැයි හැමතැනම රත්තරන්, මිනි මුතු, මැණික්, ඛනිජ වර්ග පිරීලා තියෙනවා. ආයවේග වලින් සමන්විත ප්‍රඥාව අහිමි සමස්ත ජනතාවක් ඉන්න. පාලකයොත් එකයි ජනතාවත් එකයි. ඔන්න දෙගොල්ලටම බැන්න හොදේ මම පැත්තක් නැහැ.
පාලකයොත් එකයි ජනතාවත් එකයි හාමුදුරුවෝ ඔක්කොටම වඩා එකයි. මොකද සද්ද නැතුව ඉන්නව බැනුම් අහන්න බෑ කියලා. දැන් මම මේක බැන්නත් මම මේ ටික කියනවා. නමුත් මෙහෙම කතා කරන්නේ අපේ වගකීම් යුතු හාමුදුරුවෝ ඉදිරියට ඇවිල්ලා. මග පෙන්වන්නේ මෙන්න මේ දේ කරාපි කියලා. එක සැරයක් කිව්ව සද්ද නැතුව හිටියා. උන්වහන්සේලාත් සාධාරණ වෙන්න පුළුවන් යම් යම් හේතු ඇති ඒවට. ඒ මූලිකව ගත්තාම අපි රටම යම් අභාග්‍යවන්ත තැනක තියෙනවා. මේක බෞද්ධ කමේ ප්‍රශ්නයක්ද? බෞද්ධ චින්තනයේ ප්‍රශ්නයක්ද? මානව වර්ගයාගේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඉන්දියාවෙන් කරන කොඩි විනයක්ද? අර මේ පැත්තට හරවල පිළිරුවක් ගහලා තියනවා කියනෝනේ. එහෙමත් කියන සමහර අය. ඒකේ ප්‍රශ්නයක්ද? අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයක්ද? දේශපාලන ක්‍රමයේ ප්‍රශ්නයක්ද? නීති සම්ප්‍රදාය ප්‍රශ්නයක්ද කියලා තේරුම් අරගෙන තව ඉදිරියටත් මේ විදියටම රටක් දැයක් ගමන් කරන්න නැති වෙන විදියට අපි සියලු දෙනා එකමුතුව එක්සිත සම්මුති ප්‍රශ්නත් විසඳ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ආධ්‍යාත්මික දේ වටහා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ආධ්‍යාත්මික දේ වටහා ගත්තොත් මම හිතනවා මිනිස්සුන්ගේ ඔය පාට ભેදවල් නැතුව ලෝකෙ දිහා බලන්න පුළුවන් ශක්තියක් පහළ වෙයි කියලා හිතනවා. එතකන් ඔබගේ පාට මනස ඔබ එක එක පැතිවලට ඔබගේ ආවේගවලට ඔබගේ රැලිවලට ඔබ කුඩා ළමයි වගේනේ. කවුරු හරි අයියලා ටිකක් දුන්නාම ගල් ගහනවා. අපිත් පොඩි උන්කාගේ පොඩි කාලේ කළා. දැන් එක එක අයියලා දෙන ගල් ගන්නෙ නෑ අපි. එක එක මොනම අයියා කෙනෙක්වත් දෙන ගල් අපි අරගෙන ගහන්නේ නෑ. මොකද අපිට වෙනම චින්තනයක් දර්ශනයක් තියෙන නිසා එක එක්කෙනාගේ අයියලාගේ ගල් ගන්න එපා. තේරුණා නේද? එක එක අයියලාගේ රැලි ගන්න එපා. මොනම අයියා කෙනෙක්ගේවත්. තමන්ගේ හිත තමන් දූෂ්‍ය කරගන්න එපා. තමන් ඊට වඩා ඉහළින් බලන්න. ඉතින් අද මේ මහා මුද්‍රා ගීතය සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී විග්‍රහ කරමු. පස්වෙනි විනාඩියේ ඉඳලා එන හැම දිනකටම සම්මා සම්බුදු සුවපත්. අද දවසේහි පින් ඇති දායකත්වය දරනු ලබන්නේ චන්ද්‍රා ආර්යරත්න පින්වත් මහත්මිය සහ හර්ෂණ ආර්යරත්න පුතුණුවන් විසින් අරමුණු බවට පත්වන්නේ මීට වසර 16කට පෙර අප අතරින් සමුගත් ඩී.එම්. ආර්යරත්න ආදරණීය එම මෑණියන්ගේ ස්වාමි පුරුෂයා පුතුණුවන්ගේ ආදරණීය පියාණන් ඒ ඥාතිවරයාට සංසාරික වශයෙන් සුගතිගාමී බව ලැබේවා. සත්පුරුෂ ඇසුර ලැබේවා, සද්ධර්ම ඇසුර ලැබේවා. ප්‍රාර්ථනීය සැපයෙන් සුවයෙන් නිවන් දකින්න මෙය පින්පඬුරක් ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. එතුමන්ගේ බව ගමන ඒකාන්තයෙන් සපවත් වීම පිණිස මේ ධර්මානුශාසනා කුසලයේ හේතු වාසනා වේවා. ඒ වගේම අප කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය පින්නුතුම් ප්‍රාර්ථනා කරනවා. උතුම් ශාසනික කටයුතු සිදු කරගන්නට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන සෑම සීල දෙනාටමත් සද්ධර්ම අවබෝධය වහවහ සැලසේවා. ඒ වගේම ලෝක සාමය රටේ සාමය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ සදහැ සිතින් යුක්තව ධර්මදේශනා දායකත්වයේ දරූ ඒ චන්ද්‍රා ආර්යරත්න පින්වත් මෙතිනියටත් ඒ වගේම හර්ෂණ ආර්යරත්න පුතුණුවන්ටත් ඒ හැම දෙනාගේටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය ලැබේවා. කරන කින රැකී ආරක්ෂා කටයුතු දියුණු පමුණු කර ගන්නට සියලු යහපත වාසනා ගුණ සැලසේවා. සද්ධර්මයේ බලයෙන් හැම දිනාටම සද්ධර්ම අවබෝධයෙන් මෙලොව වශයෙන්ම සත්‍ය අවබෝධය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
හැම දිනාටම තිරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සම්බුදු සරණ වේවා. සුවපත් වේවා. සුවපත් වේවා.